ආයුබෝවන් දරුවනේ අපි ප්‍රායෝගික පරීක්ෂණ සාකච්ඡා කරමින් හිටියේ ආලෝකය ප්‍රායෝගික පරීක්ෂණ ටික. ඒකේ 16 වෙනි පරීක්ෂණය මම ඔබට කියලා දුන්නා. වීදුරු කුට්ටියක් සහ චලනීක්ෂය භාවිතයෙන් වීදුරු වල වර්තනාංකය හොයන්නේ කොහොමද කියලා. එතකොට ඒක දීර්ඝ කරන්න පුළුවන් විශාල වශයෙන් ලබා ගන්න පුළුවන් ද්‍රවයක් තියෙනවා නම් ද්‍රව්‍ය වර්තනාංකය ගන්නත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒවා අමතක කරන්න. ඊට පස්සේ 17 වෙනි ප්‍රශ්නය ප්‍රිස්මයකින් සිදුවන අපගමන කෝණය මිනුම්කට එමගින් අවම අපගමන කෝණය සෙවීම ඒක තමයි පරීක්ෂණයේ අර්ථ අවශ්‍ය නම් ඒක දීර්ඝ කරන්න පුළුවන් ප්‍රිස්ම ද්‍රව්‍ය වර්තනාංකය සෙවීම දක්වා. මොකද අවම අපගමන කෝණය දන්නවා නම් n සමානයි sin d minimum ධන a බෙදීම 2 බෙදීම sin a බෙදීම 2. ඊට පස්සේ 18 වෙනි පරීක්ෂණයේ අවදි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්ම ද්‍රව්‍ය වර්තනාංකය සෙවීම ඒකෙදි නිරුම් කරන්නේ අවදි කෝණය ප්‍රිස්මයකින් සිදුවන පූර්ණබ්බන්තර පරාවර්තනය ප්‍රයෝජනයට අරගෙන අවදි කෝණය නිරුම් කරලා 19 වෙනි පරීක්ෂණයේ තියෙන්නේ වර්ණාවලි මානය සීරු මාරු කිරීම සහ ප්‍රිස්ම කෝණය සෙවීම නැත්නම් ප්‍රිස්මයේ වාහක කෝණය සෙවීම. ඒතකොට 19 සහ 20 කියන පරීක්ෂණ දෙකම වර්ණාවලි මානය 20 වෙනි පරීක්ෂණයේ තියෙන්නේ වර්ණාවලි මානය භාවිතා කරලා ප්‍රිස්මයකින් සිදුවන අවමපගමනයේ පරීක්ෂණාත්මකව වෙනවා අවශ්‍ය නම් අවමපගමනය දන්නවා නම් අර 17 වෙනි ප්‍රශ්නේ වගේම අවමපගමනය දන්නවා නම් එමගින් ප්‍රිස්ම ද්‍රව්‍ය වර්තනාංකය ගන්න. ඒතකොට මම මේ 20 වෙනි පරීක්ෂණය දැනගම මේ වෙනකොට සාකච්ඡා කරලා දෙන්නේ. අද අපි සාකච්ඡා කරන්න පටන් ගන්නේ 21 වෙනි පරීක්ෂණය. 21 වෙනි පරීක්ෂණය අපේ කියන්නේ කාචයක නාභිය දුර සෙවීම. ඒතර කාච වර්ග දෙකකට බෙදෙනවා අபிසාරී කාච සහ අපසාරී කාච වශයෙන්. අபிසාරී කාච සහ අපසාරී කාච වශයෙන් කාච වර්ග දෙකකට බෙදෙන නිසා 21 වෙනි පරීක්ෂණය 21 1 සහ 21 2 වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එහෙනම් ක්‍රියාකාරකම් අංකයට ලියන්නේ 21 1. ඕක තමයි ක්‍රියාකාරකම් අංකය. ක්‍රියාකාරකම් අංකය ඉන්නේ 21 1. හේතුව 21 වෙනි පරීක්ෂණය කොටස් දෙකකට බෙදෙනවා. එකක් අபிසාරී කාචයක නාභිය දුර සෙවීම, දෙක අපසාරී කාචයක නාභිය දුර සෙවීම. ඒතර මම අද ඔයාලට විස්තර කරලා දෙන්න හදන්නේ 21 1 කියන කොටස අபிසාරී කාචයක නාභිය දුර සෙවීම. එහෙනම් ලියන්න පටන් ගන්නවා. ක්‍රියාකාරකම් අංකය 21 1. ක්‍රියාකාරකම තමයි උත්තර කාචයක ප්‍රතිබිම්බවල පිහිටුම් සමපාද ක්‍රමය මගින් සමපාද ක්‍රමයෙන් ලබා ගැනීම සහ උත්තර කාචයක ප්‍රතිබිම්බ වල පිහිටුම් සමපාද ක්‍රමයෙන් ලබා ගැනීම සහ එමගින් කාචයේ නාභිය දුර සෙවීම. ඒතර ක්‍රියාකාරකම් අංකයේ 21 1 ක්‍රියාකාරකම් අංක කියන්නේ උත්තර කාචයක ප්‍රතිබිම්බ වල පිහිටුම් සමපාද ක්‍රමයෙන් ලබා ගැනීම සහ එමගින් කාචයේ නාභිය දුර සෙවීම. right. ද්‍රව්‍ය හා උපකරණ ඒකේ ඉස්සරහම මම කියන්නේ කාචයකට නාභිය දුර ගන්න ඕනේ. ඒතකොට නාභිය දුර සෙවෙදු කාචයමනේ. හැබැයි ඒකට ආධාරකයක් ඕනේ. මේ බලන්න. මෙන්න මේක අපි හඳුන්වන්නේ
මේක අපි හඳුන්වන්නේ කාච රඳවණය කියලා. මේක ලී වලින් හදපු කාච රඳවණය. මේ තියෙන කාචය ඒ කාච රඳවණයට කාචය යොදන්නේ මෙන්න මේ විදිහට. එතකොට මේ තියෙන්නේ කාච රඳවණය තුල කාචය. එතකොට මේක අපි කියන්නේ ආධාරකයක නම් වන ලද කාචයක්. කෙනෙකුට කියන්න පුළුවන් නාභිය තුල සෙවිය යුතු කාචය නැත්නම් කාච රඳවණය. ඔය දෙක වෙන වෙනම කියන්න පුළුවන්. එහෙම නැත්නම් ආධාරකයකට නම් වන ලද කාචයක්. ඒත් අපි කොටස් දෙක වෙන වෙනම ලියමු. අවශ්‍ය උපකරණ ආධාරකයක නැංගු උත්තර කාචය. ආධාරකයක නැංගු උත්තර කාචය. වර්ණය තුළ ලියන්න වෙන වෙන වශයෙන් නාභිය දුර සෙවිය යුතු කාචය සහ නාභිය දුර සෙවිය යුතු කාචය සහ නාභිය දුර සෙවිය යුතු කාචය සහ කාච රඳවණය. නාභිය දුර සෙවිය යුතු කාචය සහ කාච රඳවණය. එතකොට එහෙම කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආධාරකයක නම් වන ලද කාචයක් කියලා කියන්නත් පුළුවන්. ඊගාවට අපි කතා කරන්නේ ප්‍රකාශ අල්පෙනිදි දෙකක් ඕනේ. ප්‍රකාශ අල්පෙනිදි දෙක ඔයගොල්ලෝ දන්නවා ප්‍රකාශ අල්පෙනිදි මම ප්‍රිස්ම පාඩමෙන් පෙන්නනවා. ඒ ප්‍රකාශ අල්පෙනිදි දෙක ආධාරකයක වල සවි කරලා තියෙන්න ඕනේ. මේ තියෙන්නේ ආධාරකයකට සවි කළ එක ප්‍රකාශ අල්පෙනිදි එකක්. ඒකට මම මේක චුට්ටක් විශාල විදිහට තියෙන අල්පෙනිදක් අරගෙන තියෙනවා. ඒකට අපි කියන්නේ වස්තු කූර කියලා. ඔබ්ජෙක්ට් එක. මොකද ඔබ්ජෙක්ට් එක ටිකක් හොඳට තිබුණොත් අපිට ඒක නිරීක්ෂණය කරගන්න ලේසි. මේක තමයි ප්‍රතිබිම්බයත් එක්ක සමපාත කරන්න ගන්න අල්පෙනිත. මේකට කියන්නේ නිවේශන කූර. ඒතකොට මේක යෙදුම් වල තියෙනවා නම් මේක වස්තු කූර, මේක නිවේශන කූර. එතකොට ඒ දෙකම පොදුවේ ඕන් කියනවා වස්තු කූර, නිවේශන කූර. ඒ දෙකම පොදුවේ ඕන් කියනවා ආධාරක සවිකල ප්‍රකාශ අල්පෙනිදි දෙකක්. එනාර උපකරණ යටතේ ආධාරකයක නම් උත්තර කාචය වරන් ඇතුලේ ලිව්වනේ නාභිය තුල සෙවිත කාචය සහ කාච රඳවණය කියලා. දැන් වරහන් වහගෙන තියෙන්නේ ආධාරක සවිකල ප්‍රකාශ අල්පෙනිදි දෙකක්. ආධාරක සවිකල ප්‍රකාශ අල්පෙනිදි දෙකක්. ආධාරක සවිකල ප්‍රකාශ අල්පෙනිදි දෙකක්. ඊගාවට අවශ්‍ය වෙනවා මෙන්න මේ විදිහේ මීටර් රූලක්, මීටර් කෝදුවක් කියලා ලියන්නත් පුළුවන්, මීටර් රූලක් කියලා ලියන්නත් පුළුවන්. එහෙනම් ඊගාව උපකරණය මීටර් රූලක් නැත්නම් මීටර් කෝදුවක්. මීටර් රූලක්, මීටර් කෝදුවක්. මීටර් රූලක්, මීටර් කෝදුවක්. right. ඊගාවට මේකට කියන්නේ සාමාන්‍ය තිරයක් කියලා නෙමෙයි මේකට කියන්නේ. මේක පසුබිම් තිරයක් කියලා කියන්නේ. මේ දෙන්නේ ඒ විදිහට හදාගත්ත පසුබිම් තිරයක්. ඒ පසුබිම් තිරය අපි පාවිච්චි කරන්නේ පසුබිම් තිරය කියන්නේ සුදු කඩදාසියක් මොකට හරි හයි කරගත්තොත් සුදු කඩදාසියක්. ඒක අපි පාවිච්චි කරන්නේ ප්‍රතිබිම්බය ඒක මතට ගන්න නෙමෙයි පුතේ. දර්ශන පතේ ඇති අනෙක් වස්තුන්ගෙන් බලපෑම. දර්ශන පතේ ඇති අනෙක් වස්තුන් දර්ශන පතේට ඒ කියන්නේ මේක පිටපස්සෙන් තියෙන අනෙක් වස්තු දර්ශන පතෙන් ඉවත් කර ගැනීමට තමයි අපි වස්තු භෞතික ඉවත් කරන එක නෙමෙයි. දර්ශන පතේ අනෙක් වස්තුන්ගෙන් ඇති වෙන බලපෑම තියෙනවානේ බාධා. මේක නිරීක්ෂණය කරන්න ගියම ආංගික අයින් කරගන්න. ඒක නිසා නිකම්ම තිරයක් කියලා කියන්න එපා. ඒකට හරියටම පාවිච්චි කරන්න පසුබිම් තිරයක්. සමහරට මම මේ කතා කරන පරීක්ෂණය හෝ අනිත් එක 21 2 කියන කොටස 2021 අවුරුද්දේ A level paper එකේ එන්න ඉඩකඩ තියෙනවා. මොකද 2021 සෑහෙන ඉඩකඩක් තියෙනවා මේ කොටස් ටික එන්නේ. එහෙනම් අපි ඊගාවට මේකේ සිද්ධාන්තය පැහැදිලි කරන්න ඕනේ. කරන්නේ මොකක්ද කියලා ඉවරලා පරීක්ෂණය කරන විදිය
හරි. මේකේ සිද්ධාන්තයේ තියෙන්නේ මෙහෙමයි පුතේ. තාත්වික වස්තුවකින් උත්තර කාචයක් මගින් තාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බයක් ගොඩනගනවා. උත්තර කාචයක් මගින් තාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බයක් ගොඩනගනවා. මොකද කියන්නේ එකයට වීරින එකයට u සමානයි එකයට f. දැන් මම මේ කරන්න හදන ක්‍රමයට අනුව ලකුණු සම්මුතිය ආදේශ කරන්නයි හදන්නේ. මොකද මේක ගොඩක් අය පටලවනවා. තාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බයක් ලබාගෙන සමපාද ක්‍රමයෙන් තාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බයක් ලබාගෙන යන්න හදන්නේ. එතකොට තාත්වික ප්‍රතිබිම්බයක් නිසා අර ඉස්සර තිබුණු ලකුණු සම්මුතියමයි තාම පාවිච්චි කරන්නේ. කාටීසියන් ලකුණු සම්මුතියමයි පාවිච්චි කරන්නේ. තාත්වික ප්‍රතිබිම්බ නිසා v කියන්නේ ඍණ v, u කියන්නේ ධන u, f කියන්නේ ඍණ f. පැහැදිලිද? right. එහෙමනම් දැන් මම මේ ටික මේකට ආදේශ කරගන්නවා ලකුණත් එක්ක. එකයට ඍණ v, ඍණ එකයට u සමානයි එකයට ඍණ. හැමෝගෙම ඍණ ලකුණු තියෙනවා අයින් වෙලා යනවා. එකයට v ධන, එකයට u සමානයි එකයට f. එහෙනම් මම මේක මෙහා පැත්තට ගන්නවා. එහා පැත්තට ගත්තොත් එකයට v සමානයි එකයට v සමානයි ඍණ එකයට u ධන එකයට f. දැන් තාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බ නම් තාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බ නම් ඔය විදිහට එනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකේ ලකුණු සම්මුතිය ආදේශ කරේ නැත්තම් නිකම්ම ඔය විදිහට විචාරණය කළොත් මෙතන මම අමුතු කතාන්තර කියන්නේ අபிසාරේ කාර්යයක් නිසා නාභිය දුර ඍණ. හැබැයි අපිට තාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බ ගන්නත් පුළුවන් අතාත්වික ප්‍රතිබිම්බ ගන්නත් පුළුවන් නේ. ඒ නිසා ප්‍රතිබිම්බ දුරට ලකුණක් ආදේශ කරන්නේ නැහැ. එතකොට f සමාන අபிසාරේ කාර්යයක් නිසා f සමානයි ඍණ. එතකොට එකයට v ඍණ එකයට u සමානයි එකයට ඍණ. මේකත් එහා පැත්තට ගන්නවා. එකයට v සමානයි එකයට u ඍණ එකයට. එහෙනම් මම විචාරණය වෙන් කර ගන්නවා. එකයට v සමානයි එක වාරයක් එකයට u ධන ඍණ එකයට. එතකොට එකයට v මම y අක්ෂයට ගන්නවා. මේ එක කියන එක අනුක්‍රමණය කියලා ගන්නවා. එකයට u කියන එක x අක්ෂයට ගන්නවා. y සමානයි ධන x ඍණ c ආකාරයේ ප්‍රස්තාවයක් ලැබෙනවා. මේක පටලව ගන්න එපා. එකයට u එකයට v. එතකොට ප්‍රස්තාවය ලැබෙන්නේ මෙහෙමයි. එකයට u මෙතනින් එකයට v ඍණ වෙන්න බෑ. ඒ නිසා මෙහෙම වෙනවා. ඕම් යනවා. ප්‍රස්තාවය ලැබෙන්නේ ඔය විදිහට නේ. ප්‍රස්තාවය එකයට u එකයට v ප්‍රස්තාවය ලැබෙන්නේ මේ. තාත්වික u තාත්වික වෙනකොට ඒ කියන්නේ v ඍණ වෙනවා. v ඍණ වෙනවා කියන්නේ එකයට v ඍණ වෙනවා. මේකේ හරියට තේරුම් ගන්න. මෙතනින් තාත්වික වස්තුවල තාත්වික ප්‍රතිබිම්බ වෙනකොට u ධන v ඍණ. v ඍණ වෙනවා නම් එකයට v ඍණ. හරි. මොකද මම හරියටම තාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බයද අතාත්වික ප්‍රතිබිම්බයද කියලා දන්නේ නැති නිසා තමයි v ට ලකුණ ආදේශ කරන්නේ නැත්තේ. හැබැයි තාත්වික වස්තුවක් නිසා මම ගන්නෙ අර වස්තු පූර්ණේ තාත්වික වස්තුවක් නිසා u ධන u වෙනවානේ. right. එතකොට දැන් තාත්වික වස්තු වල තාත්වික ප්‍රතිබිම්බ වෙනකොට
මේක ඍණ වෙනවා. තාත්වික වස්තුන අතාත්වික ප්‍රතිබිම්බ වෙනකොට V ධන වෙනවා. එතකොට මෙතන ධන ඍණ ඒ කියන්නේ තාත්වික ප්‍රතිබිම්බ සහ අතාත්වික ප්‍රතිබිම්බ කියන දෙකටම මේක බලන්න ඕනේ. right? එතකොට අපි පැහැදිලි කරන්න ඕනේ සිද්ධාන්තය නේ මම විස්තර කරන්න හදන්නේ මේකේ පසුබිමේ තියෙන සිද්ධාන්තය කියන සිද්ධාන්තය කියන එක යටතේ ද්‍රව්‍ය උපකරණ ලිව්වා සිද්ධාන්තය කියන එක යටතේ ලියන්න කාචයෙන් මගින් ප්‍රතිබිම්බයක් ගොඩනගන විට කාචයෙන් මගින් ප්‍රතිබිම්බයක් ගොඩනගන විට වස්තුදුර ප්‍රතිබිම්බ දුර සහ නාභිය දුර අතර සම්බන්ධය වස්තුදුර ප්‍රතිබිම්බ දුර සහ නාභිය දුර අතර සම්බන්ධය එකට දීරින එකයට u සමානයි එකයට f. එකයට දීරින එකයට u සමානයි එකයට. මේ මම ලිව්වේ කාජ සූත්‍රය පොදුවේ කාජ සූත්‍රය. දැන් මෙන්න මේ තර්කයට යනවා. වස්තු කූර කියන්නේ භෞතික වස්තුවක්. ඒ කියන්නේ වස්තු අල්පෙනෙත්තක් මම තෝරගන්න නිසා හැමතිස්සෙම වස්තු දුර ධන. කියන්නේ වස්තු අල්පෙනෙත්තක් තෝරාගෙන ඇති නිසා තාත්වික වස්තුවකි. එවිට වස්තු තුල ධනාත්මකයි. ඔන්න ඒකත් තේරෙනවා. මම මේ සිද්ධාන්තය නැත්තම් ළමයි පටලව ගන්නවා. ඒකයි මේ කරන්න හදන්නේ. u සමානයි ධන u. ඊට පස්සේ කියනවා අபிසාරී කාර්යයක් නිසා කාටීසියන් ලකුණු සමීකරණයට අනුව නාභිය දුර ඍණ. කියන්නේ අபிසාරී කාර්යයක් නිසා කාටීසියන් ලකුණු සම්මුතියට අනුව නාභිය දුර ඍණාගයකි. එතකොට f ඍණ f තමයි කාටීසියන් ලකුණු සම්මුතියට අනුව නාභිය දුර ඍණාගයකි f වෙනකොට ඍණ. right. දැන් තියෙන ප්‍රශ්නය තමයි අපිට වස්තු දුර වෙනස් කරනකොට තාත්වික ප්‍රතිබිම්බ ලැබෙන්නත් පුළුවන් අතාත්වික ප්‍රතිබිම්බ ලැබෙන්නත් පුළුවන්. ඒක නිසා අපිට මෙතන නිශ්චිතව කියන්න බෑ තාත්වික ප්‍රතිබිම්බ කියලා. මම ඉස්සරහා පරීක්ෂණය විස්තර කරන්නේ තාත්වික ප්‍රතිබිම්බ ලබා ගන්න. ඊට පස්සේ අතාත්වික ප්‍රතිබිම්බ වල ප්‍රතිබිම්බ තුල හොයාගන්න විදිය විස්තර කරන්න ඕනේ. ආයෙ පැහැදිලි කරනවා වස්තු තුල වෙනස් කරනකොට තාත්වික ප්‍රතිබිම්බ මෙන්ම අතාත්වික ප්‍රතිබිම්බත් ලැබෙන්න පුළුවන්. ඒ නිසා මට v ධනද ඍණද කියලා නිශ්චිතව කියන්න බෑ. පැහැදිලි කරන්න. වස්තු දුර වෙනස් කරන විට තාත්වික ප්‍රතිබිම්බ මෙන්ම අතාත්වික ප්‍රතිබිම්බද ලැබෙන අවස්ථා පවතී. ලැබෙන අවස්ථා පවතී. එබැවින් වී ප්‍රතිබිම්බ දුර සඳහා නිශ්චිත ලකුණක්
සඳහන් කරන හැටි. නිශ්චිත ලකුණක් සඳහන් කරන හැටි. එතකොට මේ ටිකත් එක්ක ගෙනියනවා යාව. එකයට v මම දන්නේ. ඍණ එකයට u සමානයි. එකයට ඍණ. මේකත් එහා පැත්තට ගෙනියනවා. එකයට v සමානයි. එකයට u ඍණ එකයට. එහෙනම් මේක විචාරයෙන් කරගන්නවා. එකයට v සමානයි. එක වාරයක් එකයට u ඍණ එකයට. මේ එකයට v කියන පදය මම y වෙනුවට ගන්නවා. මේ එක කියන පදේ මම m වෙනුවට ගන්නවා. එකයට u කියන පදේ x වෙනුවට ගන්නවා. එකයට f කියන පදේ c වෙනුවට ගන්නවා. එතකොට මගේ සමීකරණයේ y සමානයි mx ඍණ c ආකාරයේ ප්‍රස්තාවය. එහෙනම් එකයට v එකයට u ඔබට ප්‍රස්තාරය ලැබෙන්න ඕනේ මේ විදිහට. ප්‍රස්තාරය ලැබෙන්න ඕනේ ඔය විදිහට. එතකොට මේ එකයට ඍණ වෙන්නේ තාත්වික ප්‍රතිබිම්බ සඳහා, එකයට ධන වෙන්නේ අතාත්වික ප්‍රතිබිම්බ සඳහා. එතකොට x අක්ෂයේ පහළින් තියෙන තාත්වික ප්‍රතිබිම්බ සඳහා x අක්ෂයේ ඉහළින් තියෙන අතාත්වික ප්‍රතිබිම්බ සඳහා. මේක තමයි සාමාන්‍ය අපි භාවිත කරන ක්‍රමය. මොකද තාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බ වෙන්න අතාත්වික ප්‍රතිබිම්බ අපි ලබා ගන්නවා. හරි. එතකොට මේක තමයි මේකේ පසුබිමේ සිද්ධාන්තය. එතකොට මොකද්ද කියන්නේ? ප්‍රස්ථාරයේ අන්තඛණ්ඩයේ අගය c නම් c සමානයි දැන් දෙන්නම ඍණනේ අන්තඛණ්ඩයේ අගය කිව්වේ එකයි c සමානයි එකයට එහෙනම් f සමානයි එකයට c. පාලින් ලියන්න. ප්‍රස්ථාරයේ අන්තඛණ්ඩයේ අගය c නම් ප්‍රස්ථාරයේ අන්තඛණ්ඩයේ අගය c නම් ප්‍රස්ථාරයේ අන්තඛණ්ඩයේ අගය c නම් කොහොමද එන්නේ c සමානයි එකයි දෙන්නගේම වෙන ලකුණු තියෙන එක අයින් කරලා ගන්නවා හරස් වැඩි කර ගන්නවා f සමානයි එකයට c. එහෙනම් මේකෙන් මොකද වෙන්නේ? ප්‍රස්ථාරය නිර්මාණය කරලා අන්තඛණ්ඩය හොයලා ඒ පරස්පරය ලබා ගැනීමෙන් ආචේ නාභිය දුර හොයා ගන්න ඕනේ. මොකද කරන්නේ? ප්‍රස්ථාරය නිර්මාණය කරලා අන්තඛණ්ඩය හොයලා අන්තඛණ්ඩයේ පරස්පරය ලබා ගැනීමෙන් ආචේ නාභිය දුර ලබා ගන්න. right. දැන් මේ පරීක්ෂණය කරන විදිය කියලා දෙන්න ඕනේ. කියන්නේ පරීක්ෂණය එහෙම නැත්නම් ක්‍රියාපිළිවෙල එහෙම නැත්නම් ක්‍රමය. පරීක්ෂණය ක්‍රියාපිළිවෙල එහෙම නැත්නම් ක්‍රමය. හැබැයි ඒකට කලින් අපිට අර සෙටප් එක අඳගන්න රූප සටහනක් අවශ්‍ය වෙනවා. මේ පරීක්ෂණය කරන විදිය වෙනම රූප සටහනක් අඳින්න වෙනවා. ඒක අපි ඉඳ තියෙන තැනකින් ඉවර වෙන විදියට අඳගන්න. right. ඉස්සරහම කරන්න පුතේ මේ කාචය තියෙනවානේ. මේ කාචයේ නාභිය දුර දල වශයෙන් දන්නේ නැතුව මොන ඉලව්වක්වත් කරන්න බෑ. ඒක නිසා අපි කරන්නේ මේ කාචයේ ඈත තියෙන වස්තුවක ප්‍රතිබිම්බය. දැන් කාචයේ ඈත තියෙන වස්තුවක් දෙසට මේ විදිහට යොමු කරනවා. කාචයේ ඈත තියෙන වස්තුවක් දෙසට මේ විදිහට යොමු කරලා අපි අර අපේ පසුබිම් තිරේ තියෙන්නේ. පසුබිම් තිරේ ළඟට ගන්න. පසුබිම් තිරේ ළඟට ගත්තම මේ බලන්න ඈත තියෙන වස්තුවක් දෙසට යොමු කරලා මේ පසුබිම් තිරේ මෙතනට ගත්තම ඒ ඈත තියෙන වස්තුවේ ආචයේ ඈත පිළි වස්තුවක් දෙසට යොමු කරලා පසුබිම් තිරය මේ අසලට ගත්තම අපිට මේ පසුබිම් තිරේ මත ඈත තියෙන වස්තුවේ ප්‍රතිබිම්බයක් පැහැදිලි ප්‍රතිබිම්බයක් දකින්න පුළුවන්. පසුබිම් තිරය ඈත් කරනකොට මේක පේන්නේ නැතුව යනවා. ලං කරුවහමත් අපිට බොඳ වීමක් වෙනවා. එතකොට පසුබිම් තිරේ මත හොඳම ප්‍රතිබිම්බය ලැබෙන අවස්ථාව අරගෙන කාචයේ පසුබිම් තිරයට තියෙන දුර මීටර වල මගින් දල වශයෙන් වෙනුම් කරලා කාචයේ නාභිය දුරේ ආසන්න අගය ලබා ගන්නවා. එහෙම කරන්නේ
දැන් හිතන්නකෝ මේක නම් සාමාන්‍ය සෙන්ටිමීටර් 10ක 12ක විතර අගයකට තියෙන්නේ මේ. මේක මීටර වල කියලා ගන්නවා සෙන්ටිමීටර් 10 12 ඒ වගේ අගයක තියෙන්නේ. ඒක හොයාගත්තාම අපිට ලේසි මේ වෙලාවේ අපි තාත්වික ප්‍රතිබිම්බ ලබා ගන්න අතාත්වික ප්‍රතිබිම්බද. හිතන්නකෝ මම නාභිය තුළ දර වශයෙන් සෙන්ටිමීටර් 15යි කියලා හොයාගත්තා කියලා. එහෙනම් මම වස්තු දුර සෙන්ටිමීටර් 15ට වඩා වැඩි වෙලාවෙදී මම පරීක්ෂා කරන්න ඕනේ තාත්වික ප්‍රතිබිම්බ. එතකොට මම පරීක්ෂණය සැලසුම් කරගන්න ලේසි. හැබැයි වස්තු දුර සෙන්ටිමීටර් 15ට වඩා අඩු වගේකදී මම පරීක්ෂා කරන්න ඕනේ අතාත්වික ප්‍රතිබිම්බ සම්පාත ක්‍රමයෙන්නේ. ඒකට පරීක්ෂණය සැලසුම් කරගන්න ලේසි. ඒ නිසා මුලින්ම කරන්න ඕනේ ඈත පිහිටි වස්තුවක ප්‍රතිබිම්බය ඉරේ මතට ලබාගෙන එමගින් කාචයේ නාභිය දුර ආසන්න අගය කාචයේ නාභිය දුරේ ආසන්න අගය ලබා ගන්න ඕනේ. පැහැදිලි කරන්න පරීක්ෂණය කියන එක ඇත්තේ දියති උත්තර කාචය මතට ඈත පිහිටි වස්තුවකින් පැමිණෙන කිරණ පතනය වීමට සලස්වා එහි පැහැදිලි දියුණු ප්‍රතිබිම්බයක් තිරය මත ලබාගෙන කාචයේ සිට තිරයට ඇති දුර මීටර් කෝදුව මගින් මිනුම් කිරීමෙන් කාචයේ නාභිය දුරෙහි දල අගය නැත්නම් ආසන්න අගය කාචයේ නාභිය දුරේ ආසන්න අගය සොයාගන්න. ඊගාවට කරන්න ඕනේ පුතේ ඔයගොල්ලෝ මීටර වල භාවිතයෙන් මේ මේසෙ උඩ දිග සරල රේඛාවක් මීටර වල පාවිච්චි කරලා අර වස්තුව සහ කාචය වස්තුව තිරය තියන්න අවශ්‍ය සරල රේඛාව සාමාන්‍ය කියන්නේ රටමුණු වලින් අදිනවයි කියලා ඕනෙලාම ප්‍රදාන්න පුළුවන් නිසා ඒකට රටමුණු කැබල්ලක් භාවිතා කරලා ඒ කියන්නේ මුණු කැබල්ලක් භාවිතා කරලා මීටර වල මුණු කැබල්ලක් සහ මීටර වල භාවිතා කරලා මේසේ මත දිග සරල රේඛාවක් නිර්මාණය කරගන්න. කියන්නේ මීටර වල සහ මීටර වල භාවිත කොට මේසේ මත උණු වලින් ඒ කියන්නේ චෝක් වලින් කියන එක උණු වලින් සරල රේඛාවක් නිර්මාණය කරන්න. right. ඔන්න දැන් ඒක මත එකිනෙක තියෙන විදිය මම කියනවා. right. එතකොට දැන් ඉස්සරහා මම කරන්නේ දැන් මීටර වල භාවිතා කරලා මේසේ මත ඇඳගත්තන මේ ඉර මීටර වල භාවිතා කරලා රටමුණු වලින් මේසේ මත ඉරක් ඇඳගත්තා. මෙන්න මේ කාචය ගෙනත් තියෙනවා.
කාචේ ප්‍රකාශ කේන්ද්‍රයේ පවතින තලයේම මේ රේඛාවක් තියෙනවා. ඔන්න අපි ඔය විදිහට කාච රඳවනේ තියෙනවා. ඒක කාචයේ ඉදිරියේ වස්තුව තියන්න ඕනේ. මේ තියෙන වස්තු කූර, මේ වස්තු කූර ගෙනල්ලා මෙතනින් තියෙනවා. හැබැයි අපි වග බලා ගන්න ඕනේ. මේ වෙලාවේ තාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බයක් නම් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ කාචයේ සම වස්තුව අතර තියෙන දුර අපි හොයාගත් දලනාභිය දුරට වැඩි වෙනවා. හොඳට පරීක්ෂා කරන්න පුතේ. මම මේ වස්තු කූර තියලා තියෙන්නේ මේ වස්තු කූරේ ඉහළ කෙළවර හරියටම කාචයේ ප්‍රකාශ අක්ෂය ඔස්සේ තියෙන්නේ. වස්තු කූරේ ඉහළ කෙළවර තියෙන්නේ කාචයේ ප්‍රකාශ අක්ෂය ඔස්සේ. ඒක නිසා තුඩේ ප්‍රතිබිම්බයද ප්‍රකාශ අක්ෂය ඔස්සේ හැදෙනවා. හැබැයි මේ වස්තු දුර නාභිය දුරට වඩා වැඩි වෙනවා. දැන් වස්තු දුර නාභිය දුරට වඩා වැඩි වෙන විදිහට වස්තු කූර පවත්වා ගත්තා නම් වස්තුව තියෙන පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ තාත්වික ප්‍රතිබිම්බයක් හැදෙනවා. හැබැයි ඔබ මේ පැත්තෙන් ඇස තියලා බලනකොට මේ දර්ශනපතේ තියෙන තවත් වස්තු තියෙනවා. මොකද ඔය වස්තුව තියෙන පැත්තේ වස්තුව කියන අල්පෙනෙත්තර අමතරව තව වස්තු තියෙනවා. තවත් භෞතික වස්තු තියෙනවා. ඒ වගේ ප්‍රතිබිම්බත් මේ පැත්තේ හැදෙනවා. ඒක නිසා අනිකුත් වස්තුන්ගෙන් දර්ශනපතයට වෙන බාධාව නැති කරගන්න. අනිකුත් වස්තුන්ගෙන් දර්ශනපතේ තියෙන බාධා නැති කරගන්න, බලපෑම නැති කරගන්න මේ වස්තුව තියෙන පැත්තේ පිටිපස්සෙන් මේ විදිහට අපේ වස්තුව තියෙන පැත්තේ පිටිපස්සෙන් මේ විදිහට අපි තියෙනවා පසුබිම් තිරය. ගොඩක් ළමයි පටලව ගන්න දේ තමයි මේ පසුබිම් තිරේ තියන්නේ ප්‍රතිබිම්බ ගන්නනේ සාමාන්‍යයෙන්. හැබැයි මෙතන මේ තිරේ තියන්නේ ප්‍රතිබිම්බයක් හදාගන්න නෙමෙයි. අනිකුත් වස්තුන්ගෙන් දර්ශනපතේ වෙන බලපෑම වළක්වා ගන්න. ඊට පස්සේ මොකද අපි කරන්නේ? දැන් මේ පැත්තෙන් ඇවිල්ලා බලන්න. මේ පැත්තෙන් ඇවිල්ලා බලපුවාම ඔබ හොඳට ආලෝකය ඉගෙන ගත්තා නම් වස්තුව මේ අතර තියලා තියෙන්නේ මේ පැත්තේ ප්‍රතිබිම්බයක් පේනවා. මේ පැත්තෙන් ඒ කියන්නේ කාචේ අනිත් පැත්තේ වස්තුව තියෙන පැත්තේ මේ අනිත් පැත්තේ ප්‍රතිබිම්බයක් පේනවා. මේක තාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බයක්. ඒක නිසා යටිකුරුයි. යටිකුරුයි කියන එකේ තේරුම පුතේ මෙතන තුඩ තියෙන්නේ උඩ පැත්තට නම් තුඩ තියෙන්නේ ප්‍රකාශ අක්ෂය මත. හැබැයි ඉතුරු කොටස් තියෙන්නේ ප්‍රකාශ අක්ෂයෙන් පහළ. එහෙනම් මෙහි ප්‍රතිබිම්බය හැදෙන්න ඕනේ මේ පැත්තේ අනිත් අතට. එතකොට තුඩ තිබුණේ ප්‍රකාශ අක්ෂය මත නිසා ප්‍රතිබිම්බයේ තුඩක් ප්‍රතිබිම්බ තුඩක් ප්‍රකාශ අක්ෂය මත ප්‍රතිබිම්බ තුඩක් ප්‍රකාශ අක්ෂය මත. හැබැයි ඉදිරි කොටස් තියෙන්නේ උඩ පැත්තේ. එතකොට අර වස්තුවේ යටිකුරු ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නමුත් ප්‍රතිබිම්බයේ තුඩ ප්‍රකාශ අක්ෂය මත තියෙනවා ඉදිරි කොටස් ප්‍රකාශ අක්ෂයට උඩින් තියෙනවා. ඒතර ඔබ අනිකුත් ඒ කියන්නේ නිවේශන කූර නැත්තම් අනිත් අල්පෙනෙත්තත් ගේනවා මෙන්න මෙහෙම සම්පාත වෙනවා. එතකොට දැන් ඔයා නිවේශන කූර නැත්තම් අල්පෙනෙත්ත ගේන්නේ කොහොමද? අර ප්‍රකාශ අපි අඳගත්තු රේඛාව මතම ප්‍රතිබිම්බයේ තුඩත් එක්ක සම්පාත වෙනවා. මේක හරි අමාරුයි කරන්න. දැන් අත්‍තරව තියෙන්නේ මෙහෙමනේ. මේකේ මේ අතර ඇති වෙච්ච ප්‍රතිබිම්බයක් මෙතනින් බලලා තමයි ඔක සම්පාත කරගන්නේ. දැන් තියෙන ප්‍රශ්නය තමයි හරියටම සම්පාත වුණාද නැද්ද කියලා පරීක්ෂා කරගන්න ක්‍රම තියෙනවා. ඒතකොට මොකද්ද කරන්නේ? මේ සෙටප් එක මේක තමයි පරීක්ෂණයේ සැකසුම. මේ පරීක්ෂණයේ සැකසුම තියෙන්නේ මම ආයමක් කියනවා ආධාරකයට නම් වන ලද කාචය නැත්නම් කාච රඳවණයේ කාචය. මේ තියෙන්නේ වස්තුව අපි ඔබ්ජෙක්ට් කියමු. මේ තියෙන්නේ ප්‍රතිබිම්බය නෙමේ. මේ තියෙන්නේ නිවේශන කූර. මේ ඒක අපි පාවිච්චි කරන්නේ ප්‍රතිබිම්බය සමග සම්පාද කරන්න. ඒතකොට සම්පාද ක්‍රමයෙන් තමයි ප්‍රතිබිම්බයේ පිහිටීම් හොයාගන්නවා කියන්නේ. එහෙනම් ඊගාවට මම කරන්නේ මේ මීටර වල භාවිතා කරලා මේ වස්තු දුර මට ඕන පරිදි වෙනස් කරලා තියෙන්නේ. වස්තු දුර වෙනස් කරලා තියෙන්නේ. එතකොට අදාළ වස්තු දුර තියලා ඒකට අනුරූප ප්‍රතිබිම්බයේ පිහිටීම හදාගෙන මේ ප්‍රතිබිම්බයේ පිහිටීමට අනුරූප අල්පෙනක තියෙන තැන ලකුණු කරගෙන මීටර වල භාවිතා කරලා කාචයේ ඉඳලා මෙයාට තියෙන දුර දැන ගන්නවා. කාචයේ ඉඳලා අල්පෙනෙත්තර තියෙන දුර කිව්වා. කාචයේ ඉඳලා
වස්තුව විසින් ගොඩනගන ප්‍රතිබිම්බයේ දුර කිව්වත් එකයි. එතකොට දැන් අපි අපිට අවශ්‍ය පරිදි වස්තු දුර වෙනස් කරා. ඒ වස්තු දුරට අදාළ ප්‍රතිබිම්බ දුර වෙනස් කරා. එහෙමනම් වගුවක් හදා ගන්නවා මෙන්න මෙහෙම. u එතකොට u අගයන් මේවා ඒකට අදාළ එකයට u අගයන් මේවා. ඊට පස්සේ ඒකට au ට ලැබුණු v අගයන් මේවා ඒකට අදාළ එකයට v අගයන් මේවා. එතකොට x අක්ෂයට එකයට u ද y අක්ෂයට එකයට v ද අරගෙන ප්‍රස්ථාරය නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් ඔබට පැහැදිලි මේ උපකරණ ටික රඳවන විදිය. එහෙනම් මේ උපකරණ ටික තියෙන විදිය වලට අඳලා පෙන්නන්න ඕනේ මේ තියෙන විදිහටම. එතකොට මම ඔන්න මේ තියෙන මේසය ඊට පස්සේ මේ තියෙන කාචය රඳවනය පැහැදිලි ඔබට කාච රඳවනය භාවිතා කරලා කාචය රඳවලා දෙන්න. right. ඊට පස්සේ මේ තියෙන යාගේ ප්‍රකාශ අක්ෂය optical axis එක මෙතන වස්තුව තියලා තියෙන්නේ මෙන්න වස්තුව රඳවලා තියෙන විදිය මේ දෙන වස්තු කූල අපි ඒකට O කියලා කියමු. ඒ වස්තුව තියෙන පැත්තෙම මෙතන පසුබිම් තිරය තියලා තියෙනවා. ඒ පසුබිම් තිරය තියලා තියෙන පුතේ දර්ශන පතයට අනෙක් වස්තුන්ගෙන් දර්ශන පතයට ඇදෙන බලපෑමක් අයින් කරන්න. එතකොට ඔබ මෙන්න මේ පැත්තේ ප්‍රතිබිම්බ කූල තියන්නේ අපි ඒකට අකුරක් දාගමු P කියලා P අර්ථවෙන්ද කියලා කියමු. මේ මොහොත වෙනකොට P ගේ O ගේ ප්‍රතිබිම්බය මේ අතට හැදිලා තියෙන්නේ උඩුකුරු වස්තුවක යටිකුරු ප්‍රතිබිම්බයක්. මම මේ උඩුකුරු යටිකුරු කතන්දරයෙන් හරියටම කියනවා. මම මේකට කියනවා O dash එහෙම නැත්නම් I කියලා කියමු. O ගේ ප්‍රතිබිම්බය I ඔය තියෙන්නේ. දැන් මේ වෙනකොට ඇස තියෙන්නේ කොහෙද? මේ වෙනකොට ඇස තියෙන්නේ ඔන්න මේ රූප සටහන ඇඳගන්න. නම් කරන්න. මේ දෙන කාචය පසුබිම් තිරය මේ දෙන වස්තුව මේ පැත්තේ තියෙන වස්තුව මේ දෙන්නේ නිවේශන කූල නැත්නම් ප්‍රතිබිම්බය පරීක්ෂා කරගන්න පාවිච්චි කරන කූල නිවේශන කූල මේ දෙන්නේ ප්‍රතිබිම්බය. දැනගත්තද? දැන් එහෙනම් මොකද කරන්නේ? අපි වස්තු දුර වෙනස් කරන්න ඕනේ. වස්තු දුර කීයෙන් කී විතර වගේද වෙනස් කරන්නේ? වස්තු දුර වෙනස් කරමින් වස්තු දුර අපි ගමු සල්රේඛීය ප්‍රස්ථාරයක්. සල්රේඛීය ප්‍රස්ථාරයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන නිසා අපි දත්ත ලක්ෂ්‍ය 5කට වඩා වැඩිපුර තියෙන්න ඕනේ. දත්ත ලක්ෂ්‍ය ආසන්න වශයෙන් 5ක් විතර. ඒක නිසා සෙන්ටිමීටර් 10න් 10 විතර වෙනස් කරගමුනේ. හැබැයි හරියටම සෙන්ටිමීටර් 10න් 10 වෙනස් කරන්න යන්න එපා. එතන එකයට u අපි ප්‍රස්ථාරගත කරන්න හදන්නේ එකයට උනේ. එතකොට u ගේ අගය සෙන්ටිමීටර් 5න් 5ට විතර වෙනස් කරලා හිතන්න සෙන්ටිමීටර් 15 වගේක් එනවා කියලා. එතකොට එකයට u කියන්නේ අපරිමිතයිනේ. ඒක නිසා එතන මත බලා ගන්න ඕනේ එකයට u ප්‍රස්ථාර කඩදාසියේ x අක්ෂයට ගන්න එකයට u. එතකොට එකයට u පරිමිත
සමාන ප්‍රාන්තර වලින් වෙනස් වෙන විදිහට ඔයාලට කලින් ගණන් හදා ගන්න වෙනවා මෙන්න මේ අගයන් වලින් වෙනස් වෙන්නේ කියලා. 1ට u සමාන ප්‍රාන්තර වලින් වෙනස් වෙන විදිහට u ගේ අගය වෙනස් කරනවා. 1ට u සමාන ප්‍රාන්තර වලින් වෙනස් වෙන විදිහට u ගේ අගය වෙනස් කරනවා. එතකොට u ගේ විවිධ අගයන් සඳහා මේ ප්‍රතිබිම්බයේ පිහිටීම සමපාත ක්‍රමයෙන් හොයාගෙන ප්‍රතිබිම්බ දුර හොයා ගන්නවා. දැන් තෝරා ගන්න ලබන u අගයක් සඳහා 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 සමපාත ක්‍රමයෙන් තෝරා ගන්න ලබන u අගයක් සඳහා සමපාත ක්‍රමයෙන් ප්‍රතිබිම්බයේ පිහිටීම සොයා ප්‍රතිබිම්බයේ පිහිටීම සොයා කාචයේ සිට නිවේශන කූරට ඇති දුර කාචයේ සිට නිවේශන කූරට ඇති දුර කාචයේ සිට නිවේශන කූරට ඇති දුර මිනුම් කිරීමෙන් කාචයේ සිට නිවේශන කූරට ඇති දුර මිනුම් කිරීමෙන් ප්‍රතිබිම්බ දුර මිනුම් කර ප්‍රතිබිම්බ දුර සොයා ගන්න ප්‍රතිබිම්බ දුර සොයා ගන්න ප්‍රතිබිම්බ දුර සොයා ගන්න 1ට u 1ට u පරිමිත සමාන ප්‍රාන්තර වලින් 1ට u පරිමිත සමාන ප්‍රාන්තර වලින් වෙනස් වෙන ආකාරයට 1ට u පරිමිත සමාන ප්‍රාන්තර වලින් වෙනස් වෙන ආකාරයට සුදුසු u අගයන් තෝරාගෙන සුදුසු u අගයන් තෝරාගෙන සුදුසු u අගයන් තෝරාගෙන එම එක් u අගයේදී එම එක් u අගයේදී එම එක් u අගයේදී ප්‍රතිබිම්බ දුර v සොයා ප්‍රතිබිම්බ දුර v සොයා 1ට v ගණනය කරන්න 1ට v ගණනය කරන්න 1ට v ගණනය කරන්න u හි අගයන් 6ක් පමණ සඳහා 5කට වඩා වැඩි වෙන්න ඕනේ ඒකට අන්දම අගය 6නේ u හි අගයන් 6ක් පමණ සඳහා u හි අගයන් 6ක් පමණ සඳහා u හි අගයන් 6ක් පමණ සඳහා පරීක්ෂණය සිදු කොට u හි අගයන් 6ක් පමණ සඳහා පරීක්ෂණය සිදු කොට එම පහත ආකාරයේ වගුවක සටහන් කරන්න. ඒවා පහත ආකාරයේ වගුවක සටහන් කරන්න. පහත ආකාරයේ වගුවක සටහන් කරන්න. right. ධර්මයේදී u ගේ අගයන් 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට a u ට අදාළ 1ට u a u ට අදාළ v සහ a v ට අදාළ 1ට v. මේ විදිහට වගුවක සටහන් කරගන්නවා. right. මෙන්න වගුවක් ඇඳගන්න. ඊට ලියන්න. x අක්ෂය සඳහා 1ට u ට x අක්ෂය සඳහා 1ට u ට x අක්ෂය සඳහා 1ට u ට y අක්ෂය සඳහා y අක්ෂය සඳහා 1ට v ද y අක්ෂය සඳහා 1ට v ද
ගෙන ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න. ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න. ප්‍රස්ථාරයේ අන්තඛණ්ඩයේ විශාලත්වය සොයා ප්‍රස්ථාරයේ අන්තඛණ්ඩයේ විශාලත්වය සොයා ප්‍රස්ථාරයේ අන්තඛණ්ඩයේ විශාලත්වය සොයා එහි පරස්පරය ලබා ගැනීමෙන් කාචේ නාභිය තුළ සොයා ගන්න. කාචේ නාභිය තුළ සොයා ගන්න. පරීක්ෂණය කරන විදිය හරි සරලයි. දැන් තමයි මේකේ අමාරුම කාරණා ටික කියන්න හදන්නේ. අපි මොකක්ද කියන්න හදන්නේ? විශේෂ කරුණු ටික. දැන් මාතෘකාව විශේෂ කරුණු. මේකේ විශේෂ කරුණු එකින් එක කියනවා. දැන් අපි කිව්වේ පළවෙනිම කාරණාව තමයි සමපාද ක්‍රමයෙන්. දැන් ඉස්සරහම ගන්නේ තාත්වික ප්‍රතිබිම්බ හැදෙන අවස්ථාව ගමු. තාත්වික ප්‍රතිබිම්බ ගොඩනගෙන අවස්ථාව ගත්තොත් වස්තුව තියෙන පැත්තේ නෙමේ ප්‍රතිබිම්බයේ තියෙන අනිත් එතකොට මේ ප්‍රතිබිම්බය පරීක්ෂා කරනවා කියන්නේ ප්‍රතිබිම්බය හොයනවා කියන්නේ භෞතික වස්තුවක් හොයනවා නෙමෙයි. මේ හැම බලපෑම පේන එකක් තමයි හොයන්නේ. ඒක කියන්න හරි ලේසි. එතකොට පළවෙනිම කාරණාව තමයි මේ නිමේෂණ පූර්ති ප්‍රතිබිම්බය අයි සමග සමපාත වුණාද කියන එක. තිරේ කියන්නේ මොකටද? තිරේ කියන්නේ අනිකුත් දර්ශන පදයට අනිකුත් වස්තුන්ගෙන් බලපෑමක් ඇති නොවන්නේ. එහෙම නැත්නම් දර්ශන පදය තුළ අනිකුත් වස්තුන් නොපවතින නේ. එතකොට දර්ශන පදයට අනිකුත් වස්තුන්ගෙන් සිදුවන බාධාව අයින් කරගන්න තමයි අපේ මේ ප්‍රතිබිම්බය. අද පසුබිම් තිරේ කියන්නේ එකින් එක කියමු. යන්න පළවෙනි කාරණාව පසුබිම් තිරය යොදා ගැනීම නිසා පසුබිම් තිරය යොදා ගැනීම නිසා පසුබිම් තිරය යොදා ගැනීම නිසා අනිකුත් වස්තු මගින් දර්ශන පතේ අනිකුත් වස්තු මගින් දර්ශන පතේ ප්‍රතිබිම්බ ඇති නොකර දර්ශන පතේ ප්‍රතිබිම්බ ඇති නොකර එබැවින් ප්‍රතිබිම්බය පරීක්ෂා කිරීමේදී අනිකුත් වස්තු මගින් ප්‍රතිබිම්බය පරීක්ෂා කිරීමේදී අනිකුත් වස්තු මගින් බලපෑමක් ඇති නොකර 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 right. එතකොට මේ පසුබිම් තිරේ යොදාගන්නේ ඇයි? ප්‍රතිබිම්බය පරීක්ෂා කරනකොට අනිකුත් වස්තු මගින් ප්‍රතිබිම්බ ඇති කරලා එන බලපෑම නවත්ත ගන්න. එතකොට ඊගාව එක තමයි ඔබ
වස්තුවේ තුඩ කාචේ ප්‍රකාශ අක්ෂය මත පවතින ලෙස පවත්වා ගැනීම ඉතාමත් යෝග්‍යයි. එතකොට කාචය මගින් තාත්වික ප්‍රතිබිම්බයක් හදනකොට වස්තුව තියලා දෙන්නේ මේසේ මත තුඩ ඉහළට. එතකොට හැබැයි තුඩ තියෙන ප්‍රකාශක්ෂය මත ඒ නිසා ප්‍රතිබිම්බයේ තුඩ හැදෙන්නේ ප්‍රකාශක්ෂය මත යටිකුරු ප්‍රතිබිම්බයක් හැදෙන නිසා අනිකුත් කොටස් දෙන්නේ ප්‍රධාන අක්ෂයට ඉහළින්. පැහැදිලි කරන්න. කාචය ඉදිරියේ වස්තුව තබා තාත්වික ප්‍රතිබිම්බයක් ලබා ගන්න අවස්ථාවේදී කාචේ ඉදිරියේ වස්තුව තබා තාත්වික ප්‍රතිබිම්බයක් ලබා ගන්න අවස්ථාවේදී වස්තුව මේසේ මත තැබිය යුතු අතර එහි ඉහළ කෙළවර කාචයේ ප්‍රකාශ අක්ෂය මත පැවතිය යුතුය. මෙවිට කාචය මගේ තාත්වික යටිකුරු ප්‍රතිබිම්බයක් ගොඩනගන නිසා ප්‍රතිබිම්බ තුඩ ප්‍රධාන අක්ෂය මතද ඉදිරිය ප්‍රධාන අක්ෂයට ඉහළින්ද පවතින ලෙස ප්‍රතිබිම්බය ගොඩනගයි. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ මේ I කියන ප්‍රතිබිම්බය හැදෙන විදිය. එතකොට ප්‍රතිබිම්බයේ ප්‍රධාන අක්ෂයට ඉහළින් තුඩ පහළ දෙසට තියෙන නිසා නිවේශන කූර මේසේ උඩ තුඩ ඉහළ දිහට පවතින නිසා එහා මෙහා ගිලිනකොට තුඩවල එක තැනකට එන අවස්ථාව ලබා ගන්න ලේසි. කියන්නේ ප්‍රතිබිම්බ තුඩ ඊගාවාරාව ප්‍රතිබිම්බ තුඩ ප්‍රධාන අක්ෂය මත පවතින ලෙස ප්‍රතිබිම්බයේ පහළ දෙසට පවතින නිසා ප්‍රතිබිම්බයේ යටිකුරු නිසා P නිවේශන කූඩ මේසේ මත පවතින නිසා එහි ඉහළ කෙළවර ප්‍රකාශ අක්ෂය මත පවතින නිසා පවත්වා ගැනීමෙන්
P නිවේශන කූර සහ ප්‍රතිබිම්බය සමපාත වන අවස්ථාව පහසුවෙන් ලබාගත හැකියි. සම්පාදන අවස්ථාව පහසුවෙන් ලබාගත හැකියි. සම්පාදන අවස්ථාව පහසුවෙන් ලබාගත හැකියි. සම්පාදන අවස්ථාව පහසුවෙන් ලබාගත හැකියි. right. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඔයා එකම පැත්තේ නිවේශන පුරේ ප්‍රතිබිම්බයේ තියෙන බලපුවාම මේක සමපාත වුණාද නැද්ද කියන එක හඳුනාගන්නේ කොහොමද? මේවා තමයි විභාග වලට අහන්නේ. සමපාත වුණාද නැද්ද කියන එක ඔබ හඳුනාගන්නේ කොහොමද? ඒකවලුත් අපිට මේ වස්තුව ප්‍රතිබිම්බේ P සහ I සමපාත වුණාද නැද්ද කියන එක P සහ I සමපාත වුණාද නැද්ද කියන එක පරීක්ෂා කරන් තියෙන එක ක්‍රමයක් තමයි ඇස ප්‍රධාන අක්ෂයට ඒ කියන්නේ කාච පද්ධතියේ ප්‍රකාශ අක්ෂයට ලම්බකව පාර්ශ්විකව චලනය කරලා සාපේක්ෂ විස්ථාපනය කරනවා. ඔන්න මම විස්තර කරනවා. ඉස්සර මේක ක්‍රියාවලිය තේරුම් ගන්න කලින් මෙන්න මෙහෙම හිතන්න. ඔබගේ ඇස මෙහෙම තියෙනවා. A නැමැති වස්තුව මෙච්චර දුරක් යනවා. B නැමැති වස්තුව ඊට පිටුපසින් තියෙන්නේ. B නැමැති වස්තුව මෙච්චර දුරක් යනවා. එතකොට A ගමන් කළ මාර්ගය ඇස මත ආපාදනය කරන කෝණයයි B ගමන් කළ මාර්ගය ඇස මත ආපාදනය කරන කෝණයයි සමානයි. ඒත් අපිට දැනෙන්නේ භෞතිකව A හා B වෙනස් දුර ප්‍රමාණ ගමන් කළාට අපිට දැනෙන්නේ A හා B එකම දුර ප්‍රමාණයක් ගමන් කළා. මොකද ගමන් කළ මාර්ගය ඇස මත ආපාදනය කරන කෝණය සමාන නිසා සමාන කෝණික විස්ථාපනයක් තියෙනවා. ඒතර අපේ දෘෂ්ටි කෝණය අගයන් දෙක සමාන නිසා අපිට පේන්නේ A හා B සමාන දුර ප්‍රමාණ ගමන් කරා කියලා. දැන් මෙතන අපි පාවිච්චි කරන්නේ ඕකේ විලෝමය. එහි විලෝමය. අපි කරන්නේ I P සහ I එහෙමම තියලා ඇස චලනය කරනවා. හිතන්න මේ තියෙන්නේ P මේ තියෙන්නේ I. P සහ I දැන් දෙකට තියෙන්නේ. අපේ ඇස තිබුණේ මෙතන. දැන් මෙහෙම බලපුවම අපිට පේන්නේ P සහ I එක කෙලින් තියෙනවා කියලා. හැබැයි ඔබ මේ ඇස ප්‍රධාන අක්ෂර ලම්බකව පාර්ශ්විකව ගෙනියනවා. පාර්ශ්විකව ගෙනිච්චනම P ඇස මත ඒ කියන්නේ ඇස ගමන් කළ දුර ඇස මෙහෙ තියෙනවානේ. ඇස ගමන් කළ දුර P මත ආපාදනය කරන්නේ මෙච්චර කොටන. ඇස ගමන් කළ දුර I මත ආපාදනය කරන්නේ මේ කොටන. ඒතකොට විලෝමයේ අපි ගන්න සාපේක්ෂව ගන්න එකනේ. එතකොට ඇස ගමන් කළ දුර P මත ආපාදනය කරන කෝණය ඇස ගමන් කළ දුර I මත ආපාදනය කරන කෝණයට දාන්න I මත ආපාදනය කරන කෝණයට වඩා වැඩි නිසා අපි සාපේක්ෂව හිතන්නේ. එතකොට වැඩි කෝණයක් ආපාදනය වෙනවා. ඒ කියන්නේ වැඩි දුරක් ගමන් කළා කියලා පේනවා. විලෝමයෙන් හිතන්න. අපේ ඇස නියතව තියාගෙන වස්තුව චලනය කළොත් වස්තුව කොච්චර දුරක් චලනය කරාද කියන එක තීරණය වෙන්නේ වස්තුව ගමන් කළ මාර්ගය ඇස මත ආපාදනය කරන කෝණය. වස්තුව ගමන් කළ මාර්ගය ඇස මත ආපාදනය කරන කෝණය විශාල කෝණයක් නම් වැඩි දුරක් ගියා කියලා පේනවා. කුඩා කෝණයක් නම් කුඩා දුරක් ගියා කියලා පේනවා. මේකේ විලෝමයෙන් අපි කරන්නේ I සහ P නියතව තියලා එක තැනක තියලා ඇස ගමන් කරනවා. ඒතකොට සාපේක්ෂව එක වෙන්න පුළුවන් නේ. ඒතකොට ඇස P මත ආපාදනය කරන කෝණය විශාල නම් I මත ආපාදනය කරන කෝණයට වඩා P වැඩි දුරක් ගියා කියලා පේනවා. I අඩු දුරක් ගියා කියලා පේනවා. ඒතකොට P ගමන් කළ දුර වැඩි
I ගමන් කළ දුරට වඩා වැඩි කියලා පේනවා. එහෙනම් මේ තියෙන්නේ එකම දර්ශන පතේ P සහ I සම්පාත වුණාද නැද්ද කියලා පරීක්ෂා කරගන්න විදිය. ඒතකොට P සහ I සම්පාත වුණාද කියලා පරීක්ෂා කරන්නේ ඇස ප්‍රධාන අක්ෂර ලම්බකව චලනය කරනවා. ඇස ප්‍රධාන අක්ෂර ලම්බකව තිරස්ස එක පැත්තකට චලනය කරනවා. එතකොට අපිට පේනවා P සහ I එකම තැන තිබ්බා කියන්නේ. ඔන්න P තියෙන තැනමයි I තියෙන්නේ. ඒතකොට P තියෙන තැනම නම් I තියෙන්නේ ඉස්සරහා ඇහැ තිබුණේ මෙතන. දැන් ඇහැ ගෙනියනවා මෙතනට. ඇහැ මෙතනට ගෙනිච්චාම එතකොට අපිට පේන විදිහට ඇස ගමන් කළ දුර P මත ආපාදනය කරන කෝණයමයි ඇස ගමන් කළ දුර I මත ආපාදනය කරන්නේ. ඒ නිසා P සහ I සමාන දුරවල් ගමන් කරා කියලා පේනවා. P සහ I සමාන දුරවල් ගමන් කරා කියලා පේනවා කියන්නේ සාපේක්ෂව හිතුවොත් P සහ I එක්ව ගමන් කරනවා කියලා පේනවා. අපි ඒක පොඩ්ඩක් සටහන් කරගමු. P සහ I නිවර්දිව එකිනෙක මත සමපාත වී ඇද්දයි. P සහ I නිවර්දිව එකිනෙක මත සමපාත වී ඇද්දයි. නිවර්දිව එකිනෙක මත සමපාත වී ඇද්දයි. පරීක්ෂා කිරීමට ඇස ප්‍රකාශ අක්ෂර ලම්බකව, ඒ කියන්නේ කාච පද්ධතියේ ප්‍රකාශ අක්ෂර ලම්බකව, ඇස කාච පද්ධතියේ ප්‍රකාශ අක්ෂර ලම්බකව තිරස්ස චලනය කළ යුතුය. තිරස්ස චලනය කළ යුතුය. තිරස්ස චලනය කළ යුතුය. තිරස්ස චලනය කළ යුතුය. P සහ I සමාන ප්‍රමාණවලින් ගමන් කර ඇති බව නිරීක්ෂණය වන්නේ නම් P සහ I සමාන ප්‍රමාණවලින් ගමන් කර ඇති බව නිරීක්ෂණය වන්නේ නම් P සහ I සමාන ප්‍රමාණවලින් ගමන් කර ඇති බව නිරීක්ෂණය වන්නේ නම් P සහ I සමපාත වී ඇත. P සහ I සමපාත වී ඇත. ඔන්න අපි එකට අදාළ රූපය අඳිනවා. P තියෙන තැනමයි I තියෙන්නේ. ඔන්න බලන්න. ඇස ඉස්සරහා තිබුණේ අර ප්‍රකාශ අක්ෂය දිගේ. මෙහෙම තිබුණු ඇස අපේ ප්‍රධාන අක්ෂර ලම්බකව මෙතන ගියා. එතකොට දැන් ඇස තියෙන්නේ මේ දෙන්න. එතකොට ඇස ගමන් කළ දුර P මත ආපාතනය කරන කෝණය ඇස ගමන් කළ දුර I මත ආපාතනය කරන කෝණයට සමානයි. ඒක නිසා අපිට පේන්නේ P ගමන් කළ දුරම I ගමන් කරා. ඒක නිසා P සහ I එක්ව ගමන් කරා කියන එක. මේක අඳගන්න. right. එතකොට අපිට පේනවා නම් මෙහෙම P සහ I වෙනස් ප්‍රමාණ ගිහිල්ලා කියලා. ඔන්න මම මෙතන අඳිනවා එක. මේ තියෙන්නේ P කියලා හිතන්න. මේ තියෙන්නේ I කියලා හිතන්න. P සහ I සමපාත නැහැ. P සහ I හරියටම සමපාත වෙලා නැහැ. අපි ඇහැ ගේනවා මෙතනට. ඔන්න ඇහැ. එතකොට මෙතන ඇස ගමන් කළ දුර P මත ආපාතනය කරන කෝණය විශාලයි. ඇස ගමන් කළ දුර Q මත ආපාතනය කරන I මත ආපාතනය කරන කෝණයට වඩා. එතකොට වැඩි කෝණයක් ආපාතනය වෙනවා නම් අපිට පේන්නේ සාපේක්ෂව විතරන්නේ වැඩි දුරක් ගමන් කරා කියලා. එතකොට P වැඩි දුරක් ගමන් කරා කියන එකෙන් අදහස් වෙන්නේ P ඇසට ළඟින් තියෙනවා කියන එක. පැහැදිලි කරන්න. P සහ I සමපාත වී නොමැතිනම්
P සහ I සමපාත වීම නැතිනම් P සහ I සමපාත වීම නැතිනම් P ගමන් කළ දුර I ගමන් කළ දුරට වඩා P ගමන් කළ දුර I ගමන් කළ දුරට වඩා වෙනස් බව නිරීක්ෂණය වේ. වෙනස් බව නිරීක්ෂණය වේ. එනම් Pට සාපේක්ෂව I චලිතයක් පවතී. Pට සාපේක්ෂව I චලිතයක් පවතී. දැන් මේක අදලා. එතකොට P සහ I එක කෙලින්නේ මේ තියෙන්නේ. right. එහෙනම් දැන් පැහැදිලි ඇස ගමන් කළ දුර P මත ආපාදනය කරන කෝණය ඇස ගමන් කළ දුර I මත ආපාදනය කරන කෝණයට වඩා විශාල නිසා අපිට තේන්නේ P වැඩි දුරක් ගමන් කරා කියලා. මොකද අර ගමන් කළ දුර ඇස මත ආපාදනය කළ කෝණය තමයි ගමන් කළ දුර විදිහට අපි දකින්නේ. දුර නෙමෙයි අතරම දකින්නේ කෝණය. එක්ක ගමන් කරනවා කියලා අපි දකින්නේ දැන් හිතන්නකෝ මෙහෙම පෘථිවිය තියෙනවා මෙහෙම කක්ෂ දෙකක චන්ද්‍රිකා දෙකක් තියෙනවා කියලා. එතකොට අපි මෙතන ඉඳලා බලනකොට E කියන චන්ද්‍රිකාව මේ පිට මේ ඉඳලා මෙතනටත් B කියන චන්ද්‍රිකාව මෙහෙට ගියා අපිට පේන්නේ A හා B දෙන්නම එකම දුර ගියා කියලා. හැබැයි වෙනස් දුර ගිහිල්ලා තියෙනවා. එතකොට සමාන කෝණ හදනවා නම් සමාන දුර ගියා කියලා පේනවා. ඒතර අසමාන කෝණ හදනවා නම් අසමාන දුර ගියා කියලා පේනවා. ඒතර පැහැදිලි කරගන්න ඇස ගමන් කළ දුර P මත ආපාදනය කළ කෝණය ඇස ගමන් කළ දුර P මත ආපාදනය කළ කෝණය ඇස ගමන් කළ දුර I මත ආපාදනය කරන කෝණයට වඩා ඇස ගමන් කළ දුර I මත ආපාදනය කරන කෝණයට වඩා විශාල නිසා P වැඩි දුරක් ගමන් කළ බව නිරීක්ෂණය වේ. P වැඩි දුරක් ගමන් කළ බව නිරීක්ෂණය වේ. එනම් වැඩි දුරක් ගමන් කරන වස්තුව ඇසට ළඟින් පවතින බව වැඩි දුරක් ගමන් කරන වස්තුව ඇසට ළඟින් පවතින බව වැඩි දුරක් ගමන් කරන වස්තුව ඇසට ළඟින් පවතින බව වැඩි දුරක් ගමන් කරන වස්තුව ඇසට ළඟින් පවතින බව අඩු දුරක් ගමන් කරන වස්තුව ඇසට දුරින් පවතින බව සැලකිය යුතුය. එතකොට අපිට පුළුවන් ළඟින් තියෙන කවුද දුරින් තියෙන කවුද කියන එක තීරණය කරලා කවුරු අපිට එහා මෙහා ගෙනියන්න පුළුවන් P නිවේශන කූල ඒ නිවේශන කූල කොහෙටද ගෙනියන්න කියන එක තීරණය කරන්න පුළුවන්. right. ඔබට හොඳටම පැහැදිලි වෙන්න ඕනේ මේක සම්පාදනාද නැද්ද කියලා පරීක්ෂා කරගන්න විදිය. මේවා කියන්න හරි ලේසි තමයි. මේක නිකන් අර මේ භෞතික වස්තුවක් නැති තැනක අයිගේ ප්‍රතිබිම්බය නැත්නම් ඕගේ ප්‍රතිබිම්බය අයි තියෙන්නේ භෞතික වස්තුවක් නැති තැනක. ඒ නිසා හරියම සියුම් විදියට ඇස කොහොම කල්පනාවෙන් ගෙනිහිල්ලා තමයි ඒක හොයා ගන්න ඕනේ. එතන කිසිම භෞතික වස්තුවක් නැහැ මුලින්. භෞතික වස්තුවක් නැති තැනක අපේ ඕගේ ප්‍රතිබිම්බය අයි නිරීක්ෂණය කරලා ඒ මතට තමයි P අල්පෙනෙත්ත ගේන්නේ. right. ඊගාවට ඇයි මේ අපේ ප්‍රස්ථානගත කරන්න හදන්නේ එක යට යොත් එක්ක. එතකොට
සෙන්ටිමීටර් 5 මේ u සෙන්ටිමීටර් 5න් 5ට වෙනස් කරනවා 10න් 10ට වෙනස් කරනවා කියලා කියන්න එපා. ඔබ ප්‍රස්ථානය අඳින්න බලාපොරොත්තු වෙන්නේ එකයට u නිසා ප්‍රස්ථානය හරියට නිර්මාණය කරන්න නම් x අක්ෂය සමාන පරිමිත සමාන ප්‍රාන්තර වලින් එකයට u සමාන පරිමිත ප්‍රාන්තර වලින් වෙනස් වෙන විදිහට අදාළ u අගයන් වෙලා au අගයන්ට අදාළ v අගයන් හොයාගන්න එක තමයි හොඳ. එහෙම නොවුනොත් තියෙන ප්‍රශ්නේ තමයි අපිට අර ප්‍රස්ථාරය නිර්මාණය කරනකොට සෑහෙන ප්‍රශ්නයක් වෙනවා. එතකොට u අගය සෙන්ටිමීටර් 5න් 10න් වෙනස් කරනවා කියලා කියන්න එපා. එකයට u පරිමිත සමාන ප්‍රාන්තර වලින් වෙනස් වෙන විදිහට u ගේ අගය හොයලා au අගයන් වලට අදාළ v අගයන් තමයි බිඳුම් කරන්න ඕනේ. එකයට u අගය ඊගා කාරණාව. එකයට u අගය සමාන පරිමිත ප්‍රාන්තර වලින් වෙනස් වන ආකාරයට සමාන පරිමිත ප්‍රාන්තර වලින් වෙනස් වන ආකාරයට u අගයන් තෝරාගෙන ඊට අදාළ v අගයන් මිනුම් කිරීමෙන් නිවර්දිව ප්‍රස්ථාරය නිර්මාණය කර ඊගා කාරණා තමයි පුතේ මේ p නිවේශන පූරේ සිට ඇසට තියෙන දුර. දැන් මේ p නිවේශන පූරත් i ප්‍රතිබිම්බයක් කියන දෙන්නම එකම තැනක තියලා එකම වෙලාවේ දකින්න නම් වස්තුවක් පැහැදිලිව පෙනෙන්නේ ඇසේ විෂ දෘෂ්ටි ආමතුරට වඩා වැඩි දුරකින් තියෙනකොට. එහෙනම් p නිවේශන පූරේ සිට ඇසට ඇති දුර විෂ දෘෂ්ටි ආමතුරට වඩා වැඩි වෙන්න ඕනේ. අපි කැමති විෂ දෘෂ්ටි ආමතුරට ආසන්න අගයක තියාගන්නවා නම් විෂ දෘෂ්ටි ආමතුරට ආසන්න අගයක තියාගත්තාම තමයි හොඳ පැහැදිලි විශාලව පේන්නේ. එතකොට තාර්කය තමයි p නිවේශන පූර. p නිවේශන පූරේ සිට ඇසට ඇති දුර විෂ දෘෂ්ටි ආමතුර d ට වඩා වැඩි වෙන්න ඕනේ. d ට ආසන්න ටිකක් වැඩි අගයක නැත්නම් 25ම තිබ්බත් ගමන්නේ 25 තිබ්බහම නේ හොඳට පේන්නේ. හැබැයි වැඩි අඩු කරන්න නම් එපා. අඩු වෙන්න බෑ. යන්න p නිවේශන පූරේ සිට ඇසට ඇති දුර ආසන්න වශයෙන් විෂ දෘෂ්ටියේ ආමතුර d ට සමාන විය යුතුයි. ඒ කිසි විටක විෂ දෘෂ්ටියේ ආමතුරට වඩා අඩු නොවිය යුතුය. ඒ කිසිදක විෂ දෘෂ්ටියේ ආමතුරට වඩා අඩු නොවිය යුතුය. ඊගා කාරණා තමයි අපි අර දුරින් පිට වස්තුවක් භාවිතා කරන කාචේ නාභිය දුර દર වශයෙන් හොයාගන්නවා. හිතන්නකො පුතේ මේ වස්තුව තියෙන්නේ කාචේ නාභිය දුරට ආසන්නම කියලා.
කාජේ නාභිය දුරට ආසන්නාගයක නම් තියෙන ප්‍රතිබිම්බය හැදෙන්නේ අනන්තෙනේ. ඒතකොට ඔයාලට මේක සම්පාද ක්‍රමයෙන් හොයාගන්න බැරි වෙනවා. මොකද්ද තර්කය? ඕ වස්තුව කාජේ නාභියට ආසන්න පිහිටුමක තියාගත්තොත් ආසන්න වස්තු දුර නාභිය දුරට වඩා වැඩි. නමුත් නාභිය දුරට ආසන්නාගයක් වෙන්න තියාගත්තොත් ප්‍රතිබිම්බය හැදෙන්නේ ඉතා දුරින්. ඒක නිසා සම්පාද ක්‍රමයෙන් ප්‍රතිබිම්බය ලබා ගන්න බැරුව යනවා. එන දුරින් හැදෙනවා. යන්න ඕ වස්තු දුර නාභිය දුරට වඩා වැඩි වුණොත් නාභිය දුරට ආසන්න නම් ප්‍රතිබිම්බ දුර ඉතා විශාල වන නිසා සමපාද ක්‍රමයෙන් ඒ ප්‍රතිබිම්බයේ පිහිටීම සොයාගත නොහැක. සම්පාද ක්‍රමයෙන් ඒ ප්‍රතිබිම්බයේ පිහිටීම සොයාගත නොහැක. දොස් සම්පාද ක්‍රමයෙන් ප්‍රතිබිම්බයේ පිහිටීම හොයාගන්න බෑ. හරි. ඊගාවට දැන් අපි අර ප්‍රස්ථානය ගත්තානේ. මෙහෙමයි එන්නේ කියලා. එකයට u. මෙහෙමයි එන්නේ කියලා. වස්තු දුර නාභිය දුරට වඩා වැඩි වෙනකොට ඒ කියන්නේ ප්‍රතිබිම්බය තාත්වික වෙනකොට ප්‍රතිබිම්බ දුර වින නිසා එකයට v ඍණ වෙනවා. ඒ නිසා තාත්වික ප්‍රතිබිම්බ කියන්නේ මේ x අක්ෂයට පහළින් තියෙන අවස්ථාව. අතාත්වික ප්‍රතිබිම්බ කියන්නේ එතකොට වස්තු දුර නාභිය දුරට වඩා අඩු වෙනකොට ප්‍රතිබිම්බය අතාත්වික වෙනවා. ඒතර අතාත්වික ප්‍රතිබිම්බ හොයාගන්න හැටි වෙනම කතා කරන්නේ. ප්‍රතිබිම්බය අතාත්වික වෙනවා. අතාත්වික ප්‍රතිබිම්බ දුර ධන වෙන නිසා එකයට වේදනාවක් වෙනවා. අපි ඒතර තේරුම් ගන්න ඕනේ මේක ප්‍රස්ථාරයන්ද නම් මේ තියෙන්නේ තාත්වික මේ තියෙන්නේ අතාත්වික. පැහැදිලි කරන්න. වස්තු දුර නාභිය දුරට වඩා වැඩි වෙන විට වස්තු දුර නාභිය දුරට වඩා වැඩි වෙන තාත්වික ප්‍රතිබිම්බ ගොඩනැගෙන අවස්ථාවේදී ප්‍රතිබිම්බ දුර v ඍණ නිසා එකයට v ඍණාගයක් වස්තු දුර නාභිය දුරට වඩා අඩු වන විට අතාත්වික ප්‍රතිබිම්බ ගොඩනැගෙන නිසා v ධනාගයක් වේ. අතාත්වික ප්‍රතිබිම්බ ගොඩනැගෙන නිසා v ධනාගයක් වේ. එවිට එකයට වීද ධන අගයකි. ප්‍රස්ථානය අදලා පෙන්නන්න එකයට v ධන වෙන්නේ තාත්වික වෙට එකයට v ඍණ වෙන්නේ තාත්වික වෙට එකයට v ධන වෙන්නේ අතාත්වික වෙට. ඒවා හරිම ගැටලු සහගත තමයි හරියට තේරුම් නොගන්නා දේවල්.
මේක අනුක්‍රමණය එකයි. හැබැයි පුතේ බැරි වෙලාවල් මේ තාත්වික ප්‍රතිබිම්බ ගොඩනැගෙන අවස්ථාව විතරක් සැලකිල්ලට ගන්නවා. මේ පරීක්ෂණේ අපේ පරීක්ෂණය සැලසුම් කරන්නේ තාත්වික ප්‍රතිබිම්බයි අතාත්වික ප්‍රතිබිම්බයි කියන දෙකම අරගෙන. ඒ කියන්නේ මේක මම ඊගාවට විස්තර කරන්න ඕනේ. තව මේක අතාත්වික ප්‍රතිබිම්බයක ප්‍රතිබිම්බ තුන හොයාගන්න පාවිච්චි කරන්නේ මේ ක්‍රමය නෙමෙයි. එහෙම කරන්න බෑ. ඒකට වෙන ක්‍රමයක් තියෙනවා. එතකොට අතාත්වික හැබැයි මේ පරීක්ෂණය සැලසුම් කරන්නේ තාත්වික ප්‍රතිබිම්බ වල පිහිටීම සම්පාත ක්‍රමයෙන් නෙමෙයි. හරියට මාතෘකාව කියන කාචයක ප්‍රතිබිම්බ වල පිහිටීම සම්පාත ක්‍රමයෙන් ලබා ගැනීම සහ. ඒතකොට තාත්වික ප්‍රතිබිම්බ විතරක් නෙමෙයි සම්පාත ක්‍රමයෙන් ලබා ගන්න හදන්නේ අතාත්වික ප්‍රතිබිම්බ වල පිහිටීම සම්පාත ක්‍රමයෙන් ලබා ගන්නවා. එතකොට මේ පරීක්ෂණය සැලසුම් කරලා තියෙන්නේ තාත්වික ප්‍රතිබිම්බ සඳහා පමණක් නෙමෙයි තාත්වික ප්‍රතිබිම්බ වල ප්‍රතිබිම්බ තුනක් අතාත්වික ප්‍රතිබිම්බ වල ප්‍රතිබිම්බ තුනක් කියන දෙකම අරගෙන තියෙන නිසා ඔයාලට මේකේ ආදේශ කරනකොට B ධනදරින්ද කියලා නිශ්චිතව කියන්න බෑ. ඒක නිසා තමයි මේ ආකාරයට එන්නේ. ඒතකොට මේ පරීක්ෂණය ඔබ දැනගෙන තියෙන්න ඕනේ තාත්වික ප්‍රතිබිම්බ වල ප්‍රතිබිම්බ දුර හොයාගන්න යොදාගන්න උපක්‍රමය මේක. ඒ වගේම අතාත්වික ප්‍රතිබිම්බ වල ප්‍රතිබිම්බ දුර හොයාගන්න යොදාගන්න උපක්‍රමය මොකක්ද කියලා පැහැදිලි කරගන්න. මෙහිදී තාත්වික ප්‍රතිබිම්බ වලට තාත්වික ප්‍රතිබිම්බ වල ප්‍රතිබිම්බ දුර මෙන්ම තාත්වික ප්‍රතිබිම්බ වල ප්‍රතිබිම්බ දුර මෙන්ම අතාත්වික ප්‍රතිබිම්බ වල ප්‍රතිබිම්බ දුර යන අතාත්වික ප්‍රතිබිම්බ වල ප්‍රතිබිම්බ දුර යන දෙකම සලකන නිසා විචල්්‍ය වෙන් කිරීමේදී වි ධනාගයක්ද ඍණාගයක්ද යන්න විචල්්‍ය වෙන් කිරීමේදී වි ධනාගයක්ද ඍණාගයක්ද යන්න සඳහන් කර නැහැ. අතාත්වික ප්‍රතිබිම්බ වල ප්‍රතිබිම්බ දුර සෙවීම සඳහා අතාත්වික ප්‍රතිබිම්බ වල ප්‍රතිබිම්බ දුර සෙවීම සඳහා වෙන උපක්‍රමයක් භාවිත කරයි. උදේ බැරි වෙලාවක් තාත්වික ප්‍රතිබිම්බ වල ප්‍රතිබිම්බ දුර විතරයි මේ පරීක්ෂණයේදී යොදාගන්නේ කිව්වනම් මේ ප්‍රස්ථානයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දැන් ඊගා කාරණාව තාත්වික ප්‍රතිබිම්බ වල ප්‍රතිබිම්බ දුර පමණ සලකන්නේ නම් තාත්වික ප්‍රතිබිම්බ වල ප්‍රතිබිම්බ දුර පමණක් සලකන්නේ නම් ප්‍රස්ථානයේ ස්වභාවය වෙනස් වෙයි. මේක පටලවා ගන්න එපා. අපේ පරීක්ෂණයේ තියෙන තාත්විකයි අතාත්විකයි දෙකම එකට. ඒතකොට මම විචාර වෙන් කරපු විදිහට තමයි එන්නේ. එකයට v ඍණ එකයට u සමානයි එකයට. එතකොට තාත්වික වස්තු නිසා u ධන u, තාත්වික ප්‍රතිබිම්බ නිසා v ඍණ v, අபிසාරී කාර්යයක් නිසා f ඍණ. එතකොට දැන් මේක ගත්තොත් එහෙම එකයට ඍණ v, ඍණ එකයට u සමානයි ඍණ එකයි. ඍණ ලකුණ හැමෝටම කැපිලා යනවා.
එකයට v ධන එකයට u සමානයි එකයට f. මේක එහා පැත්තට යනවා. එකයට v සමානයි ඍණ එකයට u ධන එකයට f. එහෙනම් විචාර වෙන් කර ගන්නවා මෙහෙම. එකයට v සමානයි ඍණ එක වාරයක් එකයට u ධන එකයට f. මේ පදේ තමයි y අක්ෂයට ගන්න කිව්වේ. මෙන්න y. මෙන්න ඍණ ලකුණ. මෙයා වෙන් කොට ගන්නවා. එකයට u තමයි x අක්ෂයට ගන්නවා කිව්වේ. මෙයාව අන්තක් ගන්න. ඒතර y සමානයි ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්තාවයක් එනවා. එකයට u එක්ක එකයට v කියන්නේ ඕම ප්‍රස්තාවයක්. ඒතර මේකෙත් අන්තක් ගන්නේ තමයි එකයට c කියන්නේ. හැබැයි ප්‍රස්තාවය වෙනස් වෙනවා. පදවන්න එපා. මේ දෙන්නේ තාත්තික ප්‍රතිබිම්බ පමණක් සැලකූ විට ලැබෙන දේ. අපේ සිලබස් එකේ තියෙන්නේ තාත්තික ප්‍රතිබිම්බ විතරක් නෙමේ තාත්තිකය දෙකම එකට අරගෙන තියෙන්නේ. ඒක නිසා මට ඒ විචලන වෙන් කරන මොහොතේදී ඊට ධනද ඍණද කියලා ආදේශ කරන්න බෑ. මොකද තාත්තික ප්‍රතිබිම්බත් කරනවා අතාත්තික ප්‍රතිබිම්බත් කරනවා. මේකවත් විචලන වෙන් කරලා පෙන්නන්න ඕනේ. අපි දන්නේ කොහොම හයිද කියලා. වගේ අහනවා විභාගෙදී තාත්තික ප්‍රතිබිම්බ පමණක් සැලකුවේ නම් තාත්තික ප්‍රතිබිම්බ පමණක් සැලකුවේ නම් කොහොමද දෙන්නේ කිව්වම යාර යට ටික විතරක් අඳිනවනේ. අරක යට ටික විතරක් අඳලා හරියන්නේ නැහැ. එහෙම ප්‍රස්තාරයේන්නේ තාත්තිකයි අතාත්තිකයි දෙකම පොදුවේ සලකනකොට. මේව ප්‍රස්තාරයේන්නේ තාත්තික ප්‍රතිබිම්බ විතරක් සැලකීමට ගන්නවා. තාත්තික ප්‍රතිබිම්බ විතරක් සැලකීමට ගන්නකොට මේ විදිහට එනවා. දැන් ඔයාලට පැහැදිලි කරන්න ඕනේ ඒ කියන්නේ ප්‍රතිබිම්බයේ අතාත්තික විට සමපාද ක්‍රමයෙන් ප්‍රතිබිම්බයේ පිහිටීම හොයන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න බෑ. ඒකෙදී අපිට මීට අමතරව කලදර්පණයක්ද අවශ්‍ය වෙනවා. දැන් ඊගා කාරණාව ප්‍රතිබිම්බය අතාත්තික විට ප්‍රතිබිම්බය අතාත්තික විට සමපාත ක්‍රමයෙන් ප්‍රතිබිම්බය අතාත්තික විට සමපාත ක්‍රමයෙන් ප්‍රතිබිම්බය අතාත්තික විට සමපාත ක්‍රමයෙන් ප්‍රතිබිම්බයේ පිහිටීම සොයා ගැනීම සඳහා කල දර්පණයක්ද අවශ්‍ය වේ. දැන් හොඳ පරිස්සමෙන් බලන්න මෙන්න මේ වස්තු දුර නාභිය දුරට වැඩිය අඩු. වස්තු දුර තේරුම් ගන්න හරියට වස්තු දුර නාභිය දුරට වැඩිය අඩු. මේ තමයි කෝ කියන්නේ. එතකොට එහි ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙන්න මේ වගේ තැන. ප්‍රතිබිම්බය හැදෙන්නේ අතාත්තික ප්‍රතිබිම්බයක් උඩුකුරු ප්‍රතිබිම්බයක්. හැබැයි මම මේ අඳලා තියෙන කාරණාව වැරදි. මෙම ගොඩක් අය අඳිනවා මෙහෙම. මොකද්ද මේකේ වැරද්ද කියන්නේ? මේකේ වැරද්ද තමයි තාත්තික ප්‍රතිබිම්බ හැදුනත් අතාත්තික ප්‍රතිබිම්බ හැදුනත් වස්තු කූරේ කෙළවර තියෙන ප්‍රධාන අක්ෂය මත නම් ඒ ප්‍රතිබිම්බයේ තියෙන ඕනේ ප්‍රධාන අක්ෂය මතමයි. ඔන්න උතර තමයි ගොඩක් අයට වර්ධින තැන. මට පුළුවන්ද ලක්ෂාකාර වස්තුව ප්‍රධාන අක්ෂයේ උඩ තියලා ඒ ප්‍රතිබිම්බයේ ප්‍රධාන අක්ෂයෙන් බහැරව ගන්න කියන්නේ. මෙහෙම අඳිනවා කියන්නේ කොබිනු. මෙහෙම අඳිනවා. එතකොට වස්තු
කූරේ කෙලවර ප්‍රධාන අක්ෂය උඩ තියෙනවා. හැබැයි ඒ ප්‍රතිබිම්බය තියෙන ප්‍රධාන අක්ෂයෙන් එළියේ. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. ඒක නිසා මෙතන වෙන්නේ මේ ප්‍රතිබිම්බ කූර තියෙන්නේ ඔතනමයි. එහෙනම් I තියෙන්නේ මෙතන. දැන් එතකොට මම I මේ විදිහට අඳිනවා. ගොඩක් අය කියනවා මේකේ අතාත්තික නිසා විශාලයි. එතකොට ප්‍රතිබිම්බ කූර කොහෙද තියෙන්නේ? ප්‍රතිබිම්බ කූරේ උඩ තියෙන්නේ I තියෙන්නේ ප්‍රධාන අක්ෂයෙන් බැහැර. මට කියන්න මොකද ලක්ෂාකාර වස්තුවක ප්‍රතිබිම්බය. ලක්ෂාකාර වස්තුව තියෙන ප්‍රධාන අක්ෂයෙන් ප්‍රධාන අක්ෂයෙන් මත නම් ඒ ප්‍රතිබිම්බයේ ප්‍රධාන අක්ෂයෙන් බැහැර වෙන්න කින්න සටහන ඇදලා පෙන්නන්න. ලක්ෂාකාර වස්තුව තියෙන ප්‍රධාන අක්ෂයෙන් මත නම් එහි ප්‍රතිබිම්බයේ ප්‍රධාන අක්ෂයෙන් බැහැර වෙනවා නම් අපි අඳින ජ්‍යාමිතික ප්‍රකාශිතය වැරදි. අපි අඳින ජ්‍යාමිතික ප්‍රකාශිතය වැරදි. ලක්ෂාකාර වස්තුව තියෙන ප්‍රධාන අක්ෂයෙන් මත නම් මේ ප්‍රතිබිම්බයේ ප්‍රධාන අක්ෂයෙන් මත තියෙන්න ඕනේ. ලක්ෂාකාර වස්තුවක ප්‍රතිබිම්බයේ ප්‍රධාන අක්ෂයෙන් බැහැර නම් ලක්ෂාකාර වස්තුව තියෙන ප්‍රධාන අක්ෂයෙන් බැහැර නම් ඒ ප්‍රතිබිම්බයේ ප්‍රධාන අක්ෂයෙන් බැහැර. එතකොට පහළට යන්නේ මේක තියෙන්නේ මෙයා තියෙන තැන නෙමේ. ඊට පහළින් තමයි අපිට මේක පේන්නේ. මේක පල්ලෙහාට ගිහිල්ලා පේන්නේ. එතකොට මේ තියෙන තැන නෙමේ මෙයාව පේන්නේ. right. දැන් මේක ගැටලුව තමයි මේකේ ප්‍රතිබිම්බයේ පිහිටීම හොයාගන්න. මේ ප්‍රතිබිම්බයේ පිහිටීම හොයාගන්න අපි කරන්නේ මෙන්න මේ පැත්තෙන් තල දර්පණයක් ගෙනත් තියෙනවා. මේ තල දර්පණය ගොඩක් අය පටලව ගන්න දේ තමයි තල දර්පණය තියෙන ඕනිකතේ ප්‍රධාන අක්ෂයට උඩින්. මේක මාර වැදගත්. තල දර්පණය තියෙන්නේ තල දර්පණයේ කෙලවර ප්‍රධාන අක්ෂය මත තියෙන්න ඕනේ උඩින් තියෙන්න ඕනේ. ඊට පස්සේ මේකේ තියෙනවානේ P කියන නිවේශන කූර. මේ P කියන නිවේශන කූර මේ තියෙන තල දර්පණය P කියන නිවේශන කූර මේසේ උඩ තියලා හරියන්නේ නැහැ. ඒක අනිත් පැත්ත හරවලා තල දර්පණය ඉස්සරහින් තියන්න. ඒක අනිත් පැත්ත හරවලා තල දර්පණය ඉස්සරහින් තියන්න. දැන් අපි මෙහෙ තියලා තමයි බලන්නේ. පටලවන්න එපා. මේ තියෙන P. එතකොට P ගේ ප්‍රතිබිම්බයේ පේන්නේ තල දර්පණය තුලින්. P ගේ ප්‍රතිබිම්බයේ පේනවා තල දර්පණය තුලින්. ඔන්න P dash මේ දුර යමක්ද මේ දුර x නම් මේ දුරත් x. මොකද තර්කය? වස්තු දුර සමානයි ප්‍රතිබිම්බ දුර. එතකොට ඔබ එහා පැත්තෙන් බලනත් තල දර්පණය තුලින් පෙනෙන P ගේ ප්‍රතිබිම්බයයි කාචය තුලින් පෙනෙන O ගේ ප්‍රතිබිම්බය I කියන දෙන්නා සම්පාත කරගන්න. මේකට සම්පාත කරලා ඔබ මිනුම් දෙකක් ගන්න ඕනේ තමයි. P නිවේශන කූරේ සිට තල දර්පණයට දුර. P නිවේශන කූරේ සිට තල දර්පණයට දුර. තල දර්පණයේ සිට කාචයට දුර. මම ඒ දුර ලකුණු කරගන්නවා. ඒ දුර ලකුණු කරගන්නවා. තල දර්පණයේ සිට කාචයට තියෙන දුර y කියන. එතකොට දැන් මෙන්න මේ ටික z නම් මේ ටික z නම් මේ තියෙන්නේ කවුද? කාචයේ හදන ප්‍රතිබිම්බයට දුර. උඩින් බැලුවොත් ඒ z කියන එක නැත්තම් v කියන එක සමානයි. මම මෙතන v කියලා ගන්නම්. මේ v කියන එක සමානයි x විනා y. ඔබ x සහ y කියන දෙකම මනලා තියෙන්නේ. x කියන්නේ x නැන්නේ අනිත් පැත්තෙන්. ඒ වුණාට මේක දුර සමානයිනේ. එතකොට කොහොමද තියන්න ඕනේ? අපි කිව්වා අතාත්තික ප්‍රතිබිම්බයේ පිහිටීම හොයාගන්න O වස්තුව සහ P අල්පෙනෙතර අමතරව තල දර්පණයක් අවශ්‍යයි. කියන්නේ P නිවේශන කූර සහ තල දර්පණය P නිවේශන කූර සහ තල දර්පණය පහත රූපයේ දක්වා ඇති ආකාරයට තැබිය යුතුය. පහත රූපයේ දක්වා ඇති ආකාරයට තැබිය යුතුය. පහත රූපයේ දක්වා ඇති ආකාරයට තැබිය යුතුය. මේ විදිහට තිබුවේ නැත්නම් වැරදි.
මෙන්න කාචය මගින් ගොඩනගන ඕහි ප්‍රතිබිම්බය I සහ කාචය මගින් ගොඩනගන ඕහි ප්‍රතිබිම්බය I සහ කාචය මගින් ගොඩනගන ඕහි ප්‍රතිබිම්බය I සහ තල දර්පණය මගින් ගොඩනගන P නිවේශන පුරේ ප්‍රතිබිම්බයේ P dash P නිවේශන පුරේ ප්‍රතිබිම්බයේ P dash P නිවේශන පුරේ ප්‍රතිබිම්බයේ P dash නිරීක්ෂණය කොට ඒවා එකිනෙක මත සමපාත වන තෙක් පීහි පිහිටුම සීලු මාරු කරන්න. සමපාත වන අවස්ථාවේදී P සිට තල දර්පණයට ඇති දුර x ද P සිට තල දර්පණයට ඇති දුර x ද තල දර්පණය සිට කාචයට ඇති දුර y ද තල දර්පණය සිට කාචයට ඇති දුර y ද තල දර්පණය සිට කාචයට ඇති දුර y ද මිනුම් කිරීමෙන් කාචයේ සිට I ප්‍රතිබිම්බයට ඇති දුර v සොයාගත යුතුයි. කාචයේ සිට I ප්‍රතිබිම්බයට ඇති දුර v සොයාගත යුතුයි. right. එතකොට දරුවෝ මේකේ u ධන විට v තාත්වික ප්‍රතිබිම්බ විට සමපාත ක්‍රමයෙන් v හොයන විදියයි ප්‍රතිබිම්බය අතාත්වික වෙන සමපාත ක්‍රමයෙන් v හොයන විදියයි වෙනස්. හරියට මේ දැන් දෙවෙනි අවස්ථාවේ ප්‍රතිබිම්බය අතාත්වික විට හොයන්න තල දර්පණය තියන්න ඕනේ විදිය හරියට තේරුම් ගන්න. තාත්වික ප්‍රතිබිම්බ වල සම්පාත ක්‍රමයෙන් ගන්නකොට අපි P අල්පෙනෙත් තිබ්බේ මේසේ උඩයි. හැබැයි අතාත්වික ප්‍රතිබිම්බ වල ප්‍රතිබිම්බ දුර හොයනකොට P අල්පෙනෙත් තියන්න ඕනේ මේසේ උඩ නෙමෙයි ප්‍රකාශ අක්ෂයට උඩින්. එහෙමනම් තමයි අතන සම්පාතය ලබා ගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා ඔබට 21 වෙනි පරීක්ෂණයේ 21 සමපාත ක්‍රමයෙන් ඒක දෙන්නේ උත්තර කාචයක ප්‍රතිබිම්බ වල පිහිටුම්. කියන්නේ තාත්වික ප්‍රතිබිම්බ වල පිහිටුම් වගේම අතාත්වික ප්‍රතිබිම්බ වල පිහිටුමත් හොයනවා. උත්තර කාචයක ප්‍රතිබිම්බ වල පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබා ගැනීම සහ එමගින් කාචයේ නාභිය තුල සෙවීම. ගොඩක් ගුරුවරු වරද්දනවා තාත්වික වස්තුවක තාත්වික ප්‍රතිබිම්බය ගන්න නිසා ප්‍රස්ථාරයේ අඳින්න කියපු ගමන් අර මම පස්සේ විස්තර කරේ තාත්වික ප්‍රතිබිම්බ විතරක් සලකලා දිනවා නම් අඳිනවා කියන එක. ඒක ඇදලා වැඩේ වරද්දනවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඔබ අඳින්න ඕනේ තාත්වික ප්‍රතිබිම්බ වල මෙන්ම අතාත්වික ප්‍රතිබිම්බ වලට ප්‍රතිබිම්බ තුන මිනුම් කරන නිසා v ධනදරින්ද කියලා නිශ්චිතව කියන්න බෑ. ඒක නිසා v ට ලකුණක් ආදේශ කරන්නේ නැතුව විචල්්‍යමෙන් කරලා ප්‍රස්ථාරයේ හැඩය තීරණය කළා. ඊට පස්සේ අපි කියනවා තාත්වික ප්‍රතිබිම්බ වෙනකොට v ඍණ එහෙනම් එක යට v ඍණ ඒ නිසා x අක්ෂයට යටි. අතාත්වික ප්‍රතිබිම්බ වෙනකොට v ධන ඒ නිසා එක යට v ධන එතකොට x අක්ෂයට උඩින්. ඔය කරුණු 6යි. අනුක්‍රමණය මගින් ලබා දෙන්නේ 1යි. ඒ කියන්නේ අනුක්‍රමණය මගින් කාචය හා සම්බන්ධ වැදගත් භෞතික රාශියක් ලබා දෙන්නේ නැහැ. මම හිතන විදිහට මේ පරීක්ෂණය ඔබට හොඳටම පැහැදිලි ඇතේ. සමහරට ඔය 21 කියන පරීක්ෂණය 21 1 හෝ 21 2 කියන පරීක්ෂණය 2021 අවුරුද්දේ 21මනේ 21 කියන පරීක්ෂණය 2021 දෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ උගන්වපු කරුණු ටික හරියට තේරුම් ගන්න මම පුතේ ආයෙ පැහැදිලි කරන්නම්. ඇස පාර්ශ්විකව චලනය කරලා
අපි කොහොමද ඇස පාර්ශිකව චලනය කරලා කොහොමද සම්පාද උනාද නැද්ද කියන එක තීරණය කරන්නේ කියලා. එතකොට මම මෙන්න පැහැදිලි කරනවා. අපි ඇස මෙතන තියාගෙන මස්සු දෙකක් චලනය කරනවා. ඇස මෙතන තියාගෙන මස්සු දෙකක් චලනය කරනවා. ඔන්න A කියන වස්තුව මෙච්චර දුර ගියා, B කියන වස්තුව මෙච්චර දුර ගියා. එතකොට අපිට පේන්නේ ගමන් කරන වස්තුව කොච්චර දුරක් ගියාද කියන එක. ගමන් කරන වස්තුව යම් කාලයක් තුළ කොච්චර දුරක් ගියාද කියන එක තීරණය කරන්නේ ඒ කියන්නේ භෞතිකව නෙමෙයි. ගමන් කරන වස්තුවක් දැස නිරීක්ෂණය කරන පුද්ගලයෙක් ඒ වස්තුව කොච්චර දුරක් ගියාද කියලා තීරණය කරන්නේ ඒ ගමන් කළ මාර්ගයේ සලකන ලබන කාලය තුළ ගමන් කළ මාර්ගය ඇසමත ආපාදනය කළ කෝණයක්. ඒකට වැඩි කෝණයක් ආපාදනය කරා නම් වැඩි දුරක් ගියා, අඩු කෝණයක් ආපාදනය කරා නම් අඩු දුරක් ගියා. හැබැයි මේකේ පාවිච්චි වෙන්නේ ඔකේ විලෝමය. මේකේ පාවිච්චි වෙන්නේ අර P සහ I කියන දෙන්නම නියතව තියලා ඇස ගමන් කළ දුර. එහෙනම් ගමන් කළ දුර සාපේක්ෂවනේ. ගමන් කොච්චර දුරක් ගමන් කරාද කියන එක තීරණය වෙන්නේ ඇස ගමන් කළ දුර P සහ I මත ආපාදනය කරන කෝණ සැසඳීමෙන් තමයි ගමන් කළ දුර සසඳන්න ඕනේ. එතකොට වැඩි කෝණයක් ඇස ගමන් කළ දුර වැඩි කෝණයක් ආපාදනය කරන්නේ P මත නම් P වැඩි දුරක් ගියා කියලා, අඩු කෝණයක් ආපාදනය කරන්නේ I මත නම් I අඩු දුරක් ගමන් කරා කියන එක තීරණය කරනවා. එතකොට දැන් හිතන්නකො මෙහෙම. ඔන්න ඇස මෙතන තියෙනවා. අපි මෙහෙම දර්ශන පතේ ගමු. ඔන්න මම ගන්නවා මේ අර ඇස පාර්ශිකව චලනය කිරීම කියන එක ඔක කවුරුත් විස්තර කරන්නේ නැහැ. මේ තියෙන්නේ P කියලා කෙනා නැත්නම් AB කියලා දාන්න. A. එතකොට A මෙතන ඉඳලා මෙතනට ගියා. එතකොට A ගමන් කළ දුර ඇස මත ආපාදනය කරන කෝණය B ගමන් කළ දුර ඇස මත ආපාදනය කරන කෝණයට වඩා එතකොට අපිට පේන්නේ A වැඩි දුරක් ගියා, B අඩු දුරක් ගියා කියලා. ඕකේ විලෝමය වුණත් අපිට ගන්න පුළුවන්. මෙහෙම මේ විදිහට ගත්තොත් ඔන්න මේ තියෙන්නේ A. ඇත්තටම A ගමන් කළ දුර කොච්චරද කියලා අහුවොත් මේ අවස්ථාවේදී පෙනෙන විදිහට A හා B කොච්චර දුරවල් ගියාද කියලා අහුවොත් අපි කියන්නේ A හා B සමාන දුරවල් ගියා කියලා. අතර භෞතිකව ගත්තොත් මේක කණිකර දෘෂ්ටි කෝණය පිළිබඳව කේස් එකක්. එතකොට A ගමන් කළ දුරට වැඩිය B ගමන් කළ දුර වැඩි. නමුත් A ගමන් කළ දුර ඇසමත ආපාදනය කරන කෝණයයි B ගමන් කළ දුර ඇසමත ආපාදනය කරන කෝණයයි සමාන නිසා අපිට පේන්නේ A ගමන් කළ දුර B ගමන් කළ දුරට සමානයි. අපි ඇස පාර්ශිකව චලනය කරලා ගන්න ඔකේ සාපේක්ෂ අනිත් පැත්ත විලෝමය. දැන් මෙතන තියෙන්නේ ඇස නියතව තියලා A හා B ගමන් කරනවා. A හා B සමාන කෝණ ගමන් කරන නිසා A හා B සමාන දුර ගමන් කරා කියලා පේනවා. මම ආයෙත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න කොරණ්ඩාට ලියා ගන්න. ඇස නිශ්චලව ස්ථානයක තබා පහද දක්වා ඇති ආකාරයට A හා B චලනය වූ අවස්ථාවක් සලකන්න. ඒ චලනය වූ දුර ඇසමත ආපාදනය කරන කෝණය
ඒ චලනය වූ දුර ඇස මත ආපාදනය කරන කෝණය B චලනය වූ දුර ඇස මත ආපාදනය කරන කෝණයට B චලනය වූ දුර ඇස මත ආපාදනය කරන කෝණයට සමාන නිසා ඒ චලනය වූ දුර ඇස මත ආපාදනය කරන කෝණය B චලනය වූ දුර ඇස මත ආපාදනය කරන කෝණයට සමාන නිසා A හා B යන දෙකම සමාන දුර ප්‍රමාණ ගමන් කර ඇති බව නිරීක්ෂණය වේ. ඇස පාර්ශ්විකව චලනය කිරීමෙන් මෙහි ප්‍රතිවර්ත ක්‍රියාව සිදු කරනු ලබයි. ඇස පාර්ශ්විකව චලනය කිරීමෙන් මෙහි ප්‍රතිවර්ත ක්‍රියාව සිදු කරනු ලබයි. මෙන්න A, මෙන්න B, මෙන්න S. මේ A හා B දෙන්නම එක තැන තියනවා වගේ පේන්නේ එකම රේඛාවේ තියෙන නිසා. ඒකෝට දැන් අපේ ඇස මෙතෙන්ට ගන්නවා. ඇස මෙතෙන්ට ගත්තාම මෙන්න මේ කෝණය මෙන්න B හදන කෝණය. එතකොට ඇස චලනය වූ දුර B මත A මත ආපාදනය කරන කෝණය ඇස චලනය වූ දුර B මත ආපාදනය කරන කෝණයට වඩා වැඩි නිසා ඒවල ඇහක් තිබ්බා නම් මෙතන B කියලා කෙනෙක් නම් හිටියේ එයාට පේනවා Aට පේනවා P ගමන් කළ දුර වැඩි කියලා. හැබැයි Bට පේන්නේ P ගමන් කළ දුර අඩුයි කියලා. එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි ඇස ගමන් කළ දුර A මත ආපාදනය කළ කෝණය B මත ආපාදනය කළ කෝණයට වඩා වැඩි නිසා අපිට පේන්නේ Aට පේනවා ඇස වැඩි දුරක් ගියා Bට පේනවා ඇස අඩු දුරක් ගියා. ඔගේ විලෝමය ඇත්තටම Aටයි Bටයි නෙමෙයි පේන්නේ ඇහැටනේ පේන්නේ. ඒතකොට විලෝම ක්‍රියාවලිය තමයි. එතකොට ඇස පවතින තැන P නැමැති වස්තුව තියලා A තියෙන තැන ඇසකුත් B තියෙන තැන ඇසකුත් තිබ්බනම් A නැමැති ඇසට පේනවා P නැමැති වස්තුව වැඩි දුරක් ගියා කියලා. එතකොට ඇත්තටම Aට Bට පේන්නේ ඇහැට පේන්නේ. එහෙනම් ඇහැට පේනවා A වැඩි දුරක් ගියා B අඩු දුරක් ගියා කියලා. මේක අදගන්න පැහැදිලි කරගන්න. ඇස ගමන් කළ දුර A මත ආපාදනය කරන කෝණය ඇස ගමන් කළ දුර A මත ආපාදනය කරන කෝණය B මත ආපාදනය කරන කෝණයට වඩා විශාල නිසා ඇස ගමන් කළ දුර A මත ආපාදනය කරන කෝණය B මත ආපාදනය කරන කෝණයට වඩා විශාල නිසා A හා B යන පිහිටුම් වල ඇස පවත්වා ගත්තේ නම්
ඇස නැමැති වස්තුව ඇස නැමැති ගමන් කළ වස්තුව ඇස නැමැති ගමන් කළ වස්තුව සැලකීමේදී ඇස නැමැති ගමන් කළ වස්තුව සැලකීමේදී ඒට ඇස නැමැති ගමන් කළ වස්තුව සැලකීමේදී ඒට ඇස වැඩි දුරක් ගමන් කළ බව ඒට ඇස වැඩි දුරක් ගමන් කළ බව බීට අඩු දුරක් ගමන් කළ බව බීට අඩු දුරක් ගමන් කළ බව නිරීක්ෂණය වේ. මේ විලෝමය සැලකූ විට චලනය කළ ඇසට ඒ වැඩි දුරක් ගමන් කළ බව චලනය කළ ඇසට ඒ වැඩි දුරක් ගමන් කළ බව චලනය කළ ඇසට ඒ වැඩි දුරක් ගමන් කළ බව බී අඩු දුරක් ගමන් කළ බව බී අඩු දුරක් ගමන් කළ බව නිරීක්ෂණය වේ. මින් පැහැදිලි වන්නේ ඇස පාර්ශ්විකව චලනය කළ විට ඇසට ආසන්නයේ වස්තුව වැඩි දුරක් ගමන් කරන බව නිරීක්ෂණය වන බව මම දෙවෙනි වතාවටත් පාර්ශ්විකව චලනය කරපුවාම වෙන දේ පැහැදිලි කරා. මේක ඔයගොල්ලන්ට පොත්පත්වල හොයාගන්න බෑ. කියන්නේ පාර්ශ්විකව චලනය කරපුවාම වෙන්වෙන්ව යනවා නම් සාපේක්ෂ චලනයක් තියෙනවා නම් සම්පාත වෙලා නැහැ. සාපේක්ෂ චලනයක් නැත්නම් සම්පාතයි කියලා. ඕක තමයි හැමෝම කියන්නේ. ඔන්න මම වෙන විදියට විස්තර කරා. කෝණය ඇසුරෙන්, දෘෂ්ටි කෝණය ඇසුරෙන් වෙන්න මෙහෙමයි කියලා විස්තර කරා. මම ඔයගොල්ලන්ට ලබා දෙන්නම් කාච, ඒ කියන්නේ ආලෝකය 16 17 18 19 20 21 කියලා 16 17 18 19 20 21 කියලා ප්‍රැක්ටිකල් හයක් තියෙනවා. ඒ ප්‍රැක්ටිකල් හයට මේ 1980 ඉඳලා අහලා තියෙන දේවල් ඊට අමතරව අපි අර මොඩල් පේපර්ස් වල තමයි කියන්නේ විභාගෙට A කියලා හිතන පැතිවල කතා කරමු අලුත් ප්‍රශ්න දාලා මේවයි. එතකොට මේක හොඳටම ලියා ගන්න පුළුවන් වෙනවා. ඒතර අපි තමයි හොඳටම කරා වෙන්නේ. ඒක නිසා මේ පරීක්ෂණය හොඳට බලා ගන්න. එහෙනම් අදටදී ආයිබෝවන්.